අයිබෝන් අයිබෝන් අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි 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 අයිබෝන් සර්. හරි ළමයි අපි ගිය සතියේ අන්තිමට කතා කරේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන මතකනේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන මම කිව්වේ නෑ ඔයගොල්ලෝ ලියා ගන්න කියලා කිව්වා නේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන ඔයගොල්ලෝ ලියා ගන්න කියලා කිව්වා මතකනේ ඉතිහාසයේ හැදෑරීමේ එක ප්‍රයෝජනයක් තමයි පුජ්‍යල පෞරුෂයේ වර්ධනය වෙනවා එමනේ ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න විවිධ පොත්පත් කියවන්න වෙනවා නේ විවිධ මත පිළිබඳව හොයා බලන්න සිද්ධ වෙනවා ඒ තුල අපේ ගාව ඇති වෙනවා පෞරුෂ වර්ධනය හරි ඉතිහාසය හැදෑරීමෙන් තව ලැබෙන ප්‍රයෝජනයක් තමයි විවිධ මත ඉවසීමට උරු වෙනවා අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්න පුරුදු වෙනවා. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. නේ? ඒ වගේම අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතයේ ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතිහාසය හැදෑරීමෙන්. ඒ වගේම තමන් ජීවත් වෙන ලෝකය සහ සමාජය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතිහාසය හැදෑරීමෙන්. අපි ඒක තමයි ඉතින් කතා කරතේ. 43 වෙනි ප්‍රශ්නේ බලන්නේ අපි. 43 වෙනි ප්‍රශ්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වශයෙන් අද අපට ඉතිරි වී ඇත්තේ කවර අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉතිහාසය හදාරන්න ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර වර්ග දෙකයි. එකක් සාහිත්‍ය මූලාශ්‍රය අනිත් එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ග කළා අභිලේඛන කාසි චිත්‍ර මූර්ති පුරාවස්තු නටබුන් නේ ඊළඟ ගිය සතියේ පැහැදිලි කළා ඔයගොල්ලන්ට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල තිබෙන වැදගත්කම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල තියෙන එක වැදගත්කමක් තමයි ඉතිහාසයේ හැදෑරීමේදී ඉතා විශ්වාසනීය තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍රවල තිබෙන තොරතුරු පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මගින් තහවුරු කරගන්න පුළුවන් කියලා. එමනේ දැන් අහන්නේ ඒක නෙමෙයි. දැන් අහන්නේ අපි මේ කියපු නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතරින් අද වන විට අපට ඉතිරි වෙලා තියෙන්නේ මොන අමුද්‍රව්‍ය වලින් කරපු මූලාශ්‍රද කියලා. අපි ගිය සතියේ ඕගොල්ලන්ට පෙන්නුවා බදුළු ටැම් ලිපිය මතකද? ගල් කණුවක් හදලා ඒකේ නීති ටික ලියලා තියෙනවා. ඒක බදුළු ටැම් ලිපිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්. ඒක අදටත් ඉතිරි වෙලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ මොන අමුද්‍රව්‍යෙන්ද? ගල් කියන අමුද්‍රව්‍ය. ඒකට ගලින් කරපු නිර්මාණ ගලින් කරන ලද පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර බොහෝමයක් අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් ගල්පොතු ශිලා ලේඛනය නේ ගලින් නිර්මාණය කරපු නිසා තමයි ඒවා ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් අපිට ඉතුරු වෙලා තියෙන ලෝහ වලින් කරපු නිර්මාණ. ලෝහ වලින් කරපු නිර්මාණ ඉතිරි වෙලා තියෙනවා. අපිට ගිය සතියේ වගේ නිර්මාණයක් දැක බලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. දැන් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ එක පාඩමක තියෙනවා ලංකාවේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් පොළොන්නරුවේ මහා පරාක්‍රම බාහු
මේ මහා පරාක්‍රම බාහු රජතුමා උපදින්නේ මායා රටේ. මායා රට ලංකාවේ තියෙන. අපේ රට ඉස්සර රජ රට, මායා රට, මලය රට, රුහුණු රට කියලා ප්‍රාදේශීය වශයෙන් බෙදලා තිබුණේ. රජ රට, මායා රට, මලය රට, රුහුණු රට. අපේ රටේ බෙදීම තුල මායා රටේ අතීතේ ගමක් තිබුණ පුංකගාම කියලා. ඒ පුංකගාම කියන ගම වර්තමානයේ හඳුන්වන්නේ දැදිගම කියලා. මෙන්න මේ වර්තමාන දැදිගම නැත්තම් අතීත පුංකගාම කියන නගරේ තමයි මහා පරාක්‍රම බාහු රජතුමා උපදින්නේ. රජතුමා නෙමෙයි කුමාරයා. පස්සේ රජ වෙයි. පසු කාලේ මේ රටේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙච්ච මහා පරාක්‍රම බාහු තමන් නිපදුණු කුංකගාම නගරේ තමන් නිපදුණු ස්ථානයේ සිහි ගන්නවන්න එතන ඉදි කරනවා දාගැබ. අපි මේක ළමයිට 7 පන්ති ඉගෙනුවා. අම්ම වෙන්න අම්මේ. ඒ ඉදි කළ දාගැබ තමයි සූතිකර නැත්නම් දැදිගම කොටවේර. දැදිගම කොටවේර තමයි මෙන්න මේ දැදිගම කොටවේරේ සිදු කර කැණීම් වලදී අපිට හමු වෙලා තියෙනවා ඇත්පහන. හරිද? දැදිගම සූතිකර චෛත්‍යය අපි කැණීම් කරා අපිට ඇත්පහනක් හමු වෙනවා. කතා කරන්න එපා ළමයි. දැන් මම කලින් පන්තියේ ළමයිනු බැනුම් අහලා ඉන්නේ අන්න. තියෙන එක අහගන්න පොත පෙළ ගන්න බලා ගන්න වෙනවා. වෙන විකාර කරොත් පාඩම කරගන්න බැරි වෙනවා. මම මේ කියන්නේ යන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලින් දැනට ඉතුරු වෙලා තියෙන්නේ මොන මාධ්‍ය වලින් කරපුවද කියලා. මම දැන් ගල් වලින් කරපු බොහොමයක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අදත් අපිට දකින්න තියෙනවා. උදාහරණ දෙකක් මම පෙන්නුවා. එකක් ගල්පොතු ශිලා ලේඛනය. ඒ වගේම බදුළු ටැම් ලිපිය. ඒවා දැන් හතරවෙනි උදේ රජතුමා අනුරාධපුරයේ සමයේ නිර්මාණය කරපු බදුළු ටැම් ලිපිය අද දක්වා තියෙන්නේ ඒක කළු ගලින් නිර්මාණය කරපු නිසා. මම ඒ වගේ මේ කියන්නේ ලෝහ වලින් කරපු නිර්මාණයක්. මොකද ඒ වගේ නිර්මාණ පෙන්වන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට. මේ දැදිගම සූතිකර චෛත්‍ය නැත්නම් කොටවේර සිදු කරපු කැණීම් වලදී අපිට හමු වෙනවා ඇත්පහන. හරිද? ඇත්පහනක් හමු වෙනවා. ඒ ඇත්පහන හදලා තියෙන්නේ ලෝහ වලින්. මම ඔයගලන්ට පෙන්වන්න පෙළ පොතේ තියෙනවා ඔයගලන්ගේ ඒ ඇත්පහන. මෙන්න මේක. මේ තියෙන්නේ ඇත්පහන. තේරෙනවද? මේ තියෙන්නේ ඇත්පහන. මේක ලෝහ වලින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඇත්පහන ඉතුරු වෙලා තියෙනවා. හරිද? මේක පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්. අතීත මිනිසුන් නිර්මාණය කළ දැනට ඉතිරි වෙලා තියෙන එකක්. මේක ඉතිරි වෙලා තියෙන එක හේතුවක් තමයි මේක ලෝහ වලින් නිර්මාණය කරලා තියෙන නිසා. ඒ වගේම මම එතන තව අවස්ථාවක් පෙන්නන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් පාලමක් ඕගොල්ලන්ට. මේකත් අපි කලින් කතා කරා මෙතන පාලම. මේ පාලම තියෙන අනුරාධපුරයේ මල්වතු ඔය හරහා. මේ පාලම අතීත භාවිත වෙච්ච එකක්. අතීත නිර්මාණයක්. මේක හදලා තියෙන්නේ කළු ගලින්. ගල් පාලම කියලා කියන්නේ. ඔක දැව වලින් හදුවා නම් වෙලාවට දිරලා යනවා. නේ? ඒත් මම මතක තියාගන්න පුරාවස්තු විදියට අද අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන එකක් ගලින් කරපු දේවල් අනිත්ව ලෝහ වලින් කරපු එක. ඒ වගේම තව දෙයක් අපිට දැක ගන්න පුළුවන්. ඒක තමයි බලන්න රුවන්වැලි සෑය, අබේගිරිය, නේ? ජේතවනය, සත්මහල් ප්‍රාසාදය, මහා පරාක්‍රම රජතුමාගේ රජමාලිගය, වෛජයන්ත ප්‍රාසාදය, නේ? මේ වගේ නිර්මාණත් අපිට අද බලා ගන්න ඉතුරු වෙලා තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදියට. ඒවා හදලා තියෙන්නේ පිලිස්සූ මැටි නැත්නම් පිලිස්සූ මැටි ගඩොල්. නේ? ඒ නිසා ළමයි මතක තියාගන්න ඕන ගල් වලින්, ලෝහ වලින් සහ පිලිස්සූ මැටි වලින් කරපු කල්පවතින නිර්මාණ අදත් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා.
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදියට. හැබැයි මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවල තිබෙන වැදගත්කම නොදන්න ඇතැම් පිරිස් මේ නිර්මාණ විනාශ කරලා දානවා. දැන් ඔයගොල්ලෝ ඉතිහාසයේ මේ පළවෙනි පාඩම ඉවර වෙනකොට ඉතිහාසයේ හැදෑරීමට තිබෙන මූලාශ්‍ර ගැන හොඳ අවබෝධයක් තියෙන දරුවෝ විදියට ඕගොල්ලන් අධි කවදාවත් මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලට හානියක් සිදු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම හානියක් සිද්ධ කරන්න පුළුවන් නම් ඔයගොල්ලෝ මේ පාඩම හරියට ඉගෙනගෙනත් නැහැ. මොකද මේ ටික අපි දැන් ওই බදුළු ටැබ් ලිපිය කියන එක විනාශ කරලා දැම්මොත් අපිට 4 වෙනි උදේ රජු සමයේ වෙළඳපොළ පාලනය සම්බන්ධයෙන් අපේ රටේ පාලකයෝ නීති රීති පනවලා ඒ වෙළඳපොළ මනා ලෙස පවත්වාගෙන ගියා කියන කාරණය ඔප්පු කරගන්න විදියක් නැති වෙනවා. හරිද? අපි 43 වෙනි ප්‍රශ්නේ ඉන්නේ. බලන්න අපෝ ප්‍රශ්නේ පෙළපොතේ 7 වෙනි පිටුව පෙළපොතේ 7 වෙනි පිටුවේ වම් පැත්තේ අන්තිම ඡේදයේ ප්‍රශ්නවල 43 වෙනි ප්‍රශ්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වශයෙන් අද අපට ඉතිරි වැත්තේ කවර අමුද්‍රව්‍ය වවින් නෙමෙයි බුදේ කවර අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණද අදාගෙන වචන කවර අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණද හරි ලියාගමු උත්තරේ ගල් තමා ලෝහ ගල් ලෝහ පෝ පිලිස්සූ මැටි වැනි කල් පවතින අමුද්‍රව්‍ය වලින් පිලිස්සු මැටි වැනි කල් පවතින අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණ පමණි අමුද්‍රව්‍ය වලින් කළ නිර්මාණ පමණි. හරි 44 වෙනි ප්‍රශ්නෙට පුතේ අපි එනවා 44 වටිනා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වන අවස්ථා මොනවද කියලා අහන්නේ. අපි කිව්ව ලෝහ වලින් පිලිස්සු මැටි වලින් ගල් වලින් කරලා තියෙන දැනට ඉතිරි වෙලා තියෙන ඔය කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ටිකක් ඇතැම් කරුණු නිසා විනාශ වෙමින් තියෙනවා. අපෙන් අහන්නේ වටිනා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වන අවස්ථා. ඉතින් ලියන්න කලින් පෙළපොත බලන්න මෙන්න මෙහෙම කියනවා. රට තුල සිදුවන ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්තිය. රට තුල සිදුවන ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්තිය. මම්මාවත් තැනීම, ගොඩනැගිලි ඉදිකිරීම, කුෂිකාර්මික කටයුතු මේ වගේ දේවල් නිසා අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අහිමි වෙමින් විනාශ වෙමින් පවතී. කුෂිකාර්මික කටයුතු කරන්නත් ඕනේ. ගොඩනැගිලි ඉදි කරන්නත් ඕනේ. මහා මාර්ග ඉදි කරන්නත් ඕන. ජනාවාස ව්‍යාප්ත වෙන්නත් ඕන නගරවල. හැබැයි ඒව කරද්දී පුළුවන් තරම් මේ කියන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට සිදුවන හානිය අවම කරන්නට ඕන. එහෙම නැතුනොත් අපිට මේ කියන වටිනා සම්පත නැති වෙලා යනවා. හරිද? අපි ලියා ගන්නවා 44 වෙනි එකේ වටිනා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වන අවස්ථා මොනවාද? තේලි දෙකයි තියෙන්නේ. ඒ නිසා බොහොම කල්පනාවෙන්
රූල් දෙක ඇතුලේ කමා දාලා ලියා ගන්න ඕන ලියන්න. රට තුල සිදුවන ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්තිය රට තුල සිදුවන ශීඝ්‍ර නාගරික ජනාවාස ව්‍යාප්තිය මම්මාවත් තැනවීම ගොඩනැගිලි ඉදිකිරීම කෘෂිකාර්මික කටයුතු ඔය කියන කාරණා නිසා අපේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශයට පත් වෙමින් තියෙනවා. හරිද? අපි නෝ 45 වෙනි ප්‍රශ්නේ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ගල්වල කොටා ඇති විවිධ පැරණි සලකුණු සඳහා උදාහරණ දක්වන්න කියලා කියනවා. මේ කාරණේ ළමයින්ට කියන්න කලින් අපේ සමහර දරුවෝ දැකලත් ඇති මේ පාරම්පරික ඉඩම් සියලගෙන් එහෙම උරුම වෙච්ච පාරම්පරික ඉඩම් තියෙනවා නම් අලුත මිලදී ගත්ත ඒවා නෙමෙයි. ඒ පාරම්පරික ඉඩම් වල තියෙන ඉඩම් මායින් අනිත් ඉඩම් වලත් මායින් තියෙනවා. නේ? අලුත් ඉඩම් වල මායින් දාලා තියෙන ඔක්කොම ප්‍රාකාර වලින් තාප්ප දාලා අනුසිත වල තමයි ඒවා මායින් කරලා තියෙන්නේ. මේ පරණ ඉඩම් වල මායින් පෙන්නලා තියෙන ළමයි මායින් ගල් කියලා එකක් තියෙනවා මායින් ගල්. ඒ ඉඩම් වල තියෙන පිහිටි ගලක අපිට මේම ප්‍රදේශයක ඉඩමක් තියෙන්නේ කියලා නේ. මායින්. ඔව් මේ ඉඩමක් තියෙනවා. ඒතර මේ ඉඩමේ මායින් පෙන්නන්න මේ පිහිටි ගලක මේ මෙතන තියෙන පිහිටි පාෂාණයක් පර්වතයක්. මෙන්න මේකේ නිර්මාණය කරලා මෙන්න මේ වගේ අවස්ථාවක් ඔය මේ ඉන්දෝර දෙපාර්තමේන්තුවේ කරන්නේ. මෙන්න මේ වගේ ලකුණක්. ඔයගොල්ලෝගේ සීලේම ගන්නවා මේ. මෙන්න මේ වගේ ලකුණක් තියෙනවා. අලු ගාලේ ඔය ලකුණක් කොටලා කොටු කරලා තියෙනවා. දැන් මායින් හතරක් තියෙනවා නේද දෙලමක? මේ වගේ පිහිටි ගල් වල මේම පිහිටි ගල් වල මේ වගේ මොම දක්වපු ලකුණ. එතකොට දැන් මේ අපි හිතමු දැන් අපි ඉඩමේ හරි කොහේ හරි ඇවිදිනකොට කළු ගලක මේ වගේ ලකුණක් තියෙනවා දැක්කොත් අපි දන්නවා අපි දන්නේ නැති වෙන්නත් පුළුවන් නේ වැඩිහිටිය බොහෝ වෙලාවට දන්නවා මෙතන තියෙන්නේ මොකද්ද මේ මායින් ගල මේ තියෙන ඉඩමක මායිමක් මේක කුකුල්ලණ්ඩ කියලා මිනිස්සු කියන්නේ විවහාර කියන්නේ කුකුල්ලණ්ඩ කියලා කුකුලෙක්ගේ පාදේ වගේ තියෙන්නේ හරි දැන් මේ වගේ අපේ රටේ අනුරාධපුරයේ පොළොන්නරුව වැනි රජරට ශිෂ්ටාචාරයේ නේ රජවරු රජකම් කරපු මේ මහවැව් හදපු දාගයක් නිර්මාණය කරපු අනුරාධපුර පොළොන්නරුව වැනි ප්‍රදේශවල අපි සැරිසරුවෝ
ඒවයි තියෙන සමහර ගල්වල විවිධ රූප නිර්මාණය කරලා තියෙනවා. ඉරහඳ රූපය නිර්මාණය කරපු අවස්ථා තියෙනවා. ඉරහඳ කළු ගලක කොටලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල තියෙන වටාපොත. වටාපොත දැකලා තියෙනවද? වටාපොත. ඒ වගේම තව දුන්න ඊතලය. එතකොට ඉරහඳ රූපය, වටාපොත, දුන්න ඊතලය, ඇත් අඩිය, ගොංකුරය, විවිධ සත්ව රූප මේ ගල්වල කොටලා තියෙනවා. ඉතින් ළමයි අපේ රටේ ඉන්න සමහර උදවිය විශ්වාස කරනවා, සමහර පිරිස් විශ්වාස කරනවා අපි දැන් අපි අනුරාධපුරේ පැත්තේ යනකොට අපි ලඟු කැලෑවක ඇවිදන් යද්දි කළු ගලක කොටලා තියෙනවා අපි දැක්කයි කියලා ඉරහඳ. ඒතර මිනිස්සු හිතනවා සමහර උදවිය මේ ඉරහඳ කොටපු මේ ගල තියෙන තැන මෙතන වටිනා වස්තු තැන්පත් කරපු තැනක් කියලා. අපි වර නිදානයක් තියෙන තැනක් කියලා හිතන මිනිස්සු. එහෙම හිතලා මේ නිර්මාණ මිනිස්සු විනාශ කරන මේවා ආරලා කඩලා බිඳලා නිදාන හොයන. නිදන් වස්තු හොයන. ඉතින් මේ අපේ රටේ ඉන්න ඇතැම් පිරිස් මේ මිත්‍යා මතයක එළඹිලා මේ වගේ සලකුණු තියෙන තැන්වල ඒවා කඩලා බිඳලා දාලා නිදාන හොයන්න, නිදන් හොයන්න ගියාම අපේ රටේ තියෙන පුරාවස්තු ටික විනාශ වෙලා නේ. දැන් ඕගොල්ලන්ගේ පැත්ත ඉදමක මේ වගේ කළු ගලක මේ වගේ ලකුණක් තිබුණා කියලා අපි මෙතන ආරලා නිදාන හොයන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ මොකද්ද? ඉදමකමයි. ඒ වගේ තමයි ළමයි මේ අනුරාධපුරේ පොළොන්නරුව ලංකාවේ රජරට ශිෂ්ටාචාරයේ විවිධ තැන්වල ගල්වල ඉරහඳ වටාපොත දුන්න ඊතලය ගොංකුරේ කියන්නේ මේ හරකගේ පාද ලාංඡනය ඇත්තඩිය ඇතාගේ පාද ලාංඡනය නේ මේ වගේ විවිධ රූප සත්ව රූප නිර්මාණය කරලා තියෙන්නේ මායිම් පෙන්වීම සඳහා විවිධ මායිම් පෙන්වන්න මේ මායිම් පෙන්වන්න භාවිත කරපු සංකේත ක්‍රමයක්. ඒක හරියට වර්තමානයේ අපි දකින මාර්ග සංකේතවල. මේ පාරේ ගමන් කරනකොට විවිධ සංකේත දක්වලා තියෙනවා. නේ? අපි පාරේ ගමන් කරනකොට විවිධ සංකේත දක්වලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ සංකේතයෙන් කියන්නේ මේ අහවල් කාරණයක් කියන්නේ. නේ? අපි දැකලා තියෙනවා සමහර අපි කඳුකර ප්‍රදේශවල යනකොට නේ මධ්‍යම කඳුකර ප්‍රදේශවල අපි ඇවිදින්නේ යනකොට පාරේ යනකොට පාරායින් මේව ගහලා තියෙනවා නේ කහ පාට බෝඩ්ඩේ ගල් ගෙඩි පෙරලීගෙන ගල් පෙරලෙනවා මන්දලන්න දේවදත්ත ඉන්නවා කියලා නෙවෙයි කියලා තියෙන්නේ මොකද්ද කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මාර්ගයේ මේ හරියේ පාරට ගල් පෙරලෙන සුළුයි. කඳුකර ප්‍රදේශ කඳු වල තියෙන ගල් පාරට පෙරලෙන්න පුළුවන් කියන පණිවිඩය අපිට මේකෙන් දෙන්න. නේ? ඒ සමහර තැනක අපි දැකලා තියෙනවා නලාවක් ඇඳලා කතිරයක් දානවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? මාර්ග සංඥාවක් නේ. අපිට කියනවා නලාව ශබ්ද කරන්න එපා. ඒ වගේ අතීතයේ මේ විවිධ නිර්මාණ ඇත් අඩිය වෙන්න පුළුවන්, ගොංකුරය වෙන්න පුළුවන්, හග්ගෙඩිය වෙන්න පුළුවන්, දුන්න ඊතලයේ වටාපොත වෙන්න පුළුවන්. මේ වගේ නිර්මාණ ගල්වල කොටලා තිබුණේ ප්‍රාදේශීය මායිම් පෙන්වීම සඳහා. එහෙම නැතුව මේ නිදන් වස්තු හංගපු තැන් මතක තියාගන්න කරපු වැඩක් නෙමෙයි. මේ එහෙම හිතලා අපේ උදවිය මේ තැන් විනාශ කරාම ඒ තැන් වල තිබෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වෙලා යනවා. ඒ වගේම ඉතින් අපේ රටේ සමහර උදවිය ඉන්නවනේ ওই පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් දැක්කහම ඒවා ස්පර්ශ කරන්න. ඒවයි කුරුටු ගන්න. ඒවයි අඳින්න උත්සාහ කරනවා නේ. එහෙම කරාම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විනාශ වෙනවා. අපි සීගිරි නිර්මාණය බලන්න ගිහින් සීගිරි චිත්‍ර බලන්න ගිහිපු වෙලාවක නේ අපි ඕක ඉරියන්නේ කුරුටු පතුරු ගැලෙව්වෝ පුරාවස්තු මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඒක දඬුවම් ලැබිය හැකි වරදක් නේ. ලංකාවේ තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. බරපතල දඬුවම් තමයි ලැබෙන්නේ. හරි.
අපි ලියාගමු ප්‍රශ්නේ අහන්නේ ලංකාවේ නොයෙක් ප්‍රදේශවල ගල්වල කොටා ඇති විවිධ පැරණි සලකුණු සඳහා උදාහරණ දක්වන්න. 7 වෙනි පිටුවේ දකුණු පැත්තේ පළවෙනි ඡේදය. 7 වෙනි පිටුවේ දකුණු පැත්තේ පළවෙනි ඡේදය. එක ඡේදය ඇතිනේ. එතන තියෙනවා මේ නිර්මාණ ලියා ගන්න. ටූල් දෙකක පළවෙනි ටූලේ සමාදාන ලියාගෙන යන්න. දෙකකට ගියත් කමක් නැහැ. ඉරහඳ රූපය ඉරහඳ රූපය ඉරහඳ රූපය වටාපොත වටාපොත දුන්න දුන්න ඊතලය දුන්න ඊතලය හක්ගෙඩිය හක්ගෙඩිය ගොංකුරය 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 ඇත් අඩිය ඇත් අඩිය හා විවිධ සත්ව රූප ඇත් අඩිය හා විවිධ සත්ව රූප ළමයි ඊට පස්සේ එතන ඉඳ තියෙනවා එතන කාරණා කීපයක් ලියන්න තියෙනවා හරිනේ තව කාරණා කීපයක් ලියන්න තියෙනවා දැන් රූල් දෙකක් ගියා නම් ඔයගොල්ලෝ තුන්වෙනි රූලෙන් පටන් ගන්න කරුවක් දාලා රූල් දෙකක් එතන ගියා නම් තුන්වෙනි රූලෙන් පටන් ගන්න කරුවක් දාලා මෙහෙම ලියන්න මේවා කියලා කිව්ව උඩින් ලියලා තියෙනවා මොකද මේවා පැරණි මායිම් පෙන්වන මේවා පැරණි මායිම් පෙන්වන මේවා පැරණි මායිම් පෙන්වන රූප සටහන් වේ. හරි මේවා පැරණි මායිම් පෙන්වන රූප සටහන් වේ. ඊළඟ රූලට ගිහලා කරුවක් දාලා ලියන්න ඊළඟ රූලෙන් වර්තමාන මාර්ග සලකුණු මෙන් වර්තමාන මාර්ග සලකුණු මෙන් පැරණි sannivedana ක්‍රමයේදී වර්තමාන මාර්ග සලකුණු මෙන් පැරණි sannivedana ක්‍රමයේදී පැරණි sannivedana ක්‍රමයේදී ඊළඟ රූලෙන් කරුවක් දාලා ලියන්න රූල් මදි වුණොත් පල්ලෙහාටම ලියාගෙන එන්න එම ලියන්න මෙවැනි රූප ඇති ස්ථානවල මෙවැනි රූප ඇති ස්ථානවල මෙවැනි රූප ඇති ස්ථානවල
වටිනා දේ තැන්පත් කර ඇතැයි සිතා වටිනා දේ තැන්පත් කර ඇතැයි සිතා මෙබඳු තැන් හාරා විනාශ කිරීමෙන්ද මෙබඳු තැන් හාරා විනාශ කිරීමෙන්ද පුරාවස්තු මත අකුරු ලිවීම රූප ඇඳීම මගින්ද පුරාවස්තු විනාශ වේ. එතන මේ වාක්‍ය අන්තිමට පෙළ පොතේ පාඩම ඉවර කරන්න මෙන්න මෙහෙමයි. පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් සිදුවන මෙහෙය වටහාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඒවා ආරක්ෂා කිරීමට ඔබ අධිෂ්ඨාන කරගත යුතුය කියලා. දුඩු. හරිනේ. ළමයන් අපි සටහන් ටික ලියලා ඉවර කරලා අපි සටහන් ටික මෙන්න මේ රූප ටික කතා කරන්න තියෙනවා. මේ රූප ටික කතා කරලා මම ගියත් ළමයින්ට වැඩක් දීලා තියෙනවා සිතියන් අභ්‍යාසයක් කරන්න. ඒක බලන්න තමයි තියෙන්නේ. කොමස් පන්ති කවුද පටන් ගන්නේ? මට තේරුණේ නැහැ බුදේ මොකක්ද කියන්නේ? කොමස් පන්ති තියෙන්නේ කවුද කියලා අහන්නේ? මට පැහැදිලි වෙන්නේ නැහැ බුදේ. කොමස් පන්ති පටන් ගත්තද? පොඩි අපි නිකන් ගිය පොයේ දවසේ නිකන් පොඩි අපි ආරම්භක සම්මන්ත්‍රණයක් වගේ නිකන් කරා නිකන් එහෙම පොඩ්ඩක් බැලුවා ළමයි කී දෙනෙක් ඉන්නවද එහෙම කියලා පොඩි විස්තරයක් බැලුවා නේ. අපි මේ සතිය ඇතුළත තමයි දැනුවත් කරලා කණ්ඩායමක් ඉදලා හදා ගන්න ඕනනේ. කණ්ඩායමක් හදා ගන්න ඕන. පුතා කොහොමද උඩුගමද යක්කල මුල්ලේද? යක්කල මුල්ලේ. ඔව් අපි යක්කල මුල්ලේ නම් මම දැන් ලබන හතියේ පන්ති පටන් ගන්න එක ඔයගොල්ලෝ දැනුම් දීලා කරනවා. අපි කණ්ඩායම සෙනසුරාදා දවසේ බෝලන සෙනසුරාදා උදේ වරුවක සර් मैं चिप 7 में ऑनलाइन විතරද තියන්නේ නැත්නම් මේ ක්ලාස් තියනවද? දැන් මෙහෙමයි දැන් අපි ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යන ගමන් දැන් ටික ටික දැන් උසස් පෙළ පන්ති පටන් ගත්තා නේද? මේ වෙලාව ළමයි ඔක්කොම එන්නේ ළමයි 15 20 වගේ පොඩි ප්‍රමාණ තමයි එන්නේ. අපි දැන් අද මම හිතන කුමාරගේ රැස්වීමක් තිබ්බ දෙමාපියන්ට. ඒ රැස්වීමේදී කියන්නේ කොහොමද කරන්න කියලා. නේ? කොහොම ලාවට ඔන්ලයින් පන්තිය කරන අතරේ අපි පන්තිය පටන් ගත්තා. මේකේන ළමයි මේකෙම ඉන්න මේ කිසි ගැටලුවක් නෑ. අපි මේකෙදි වැඩේ හොඳටම යනවා. දැන් බලන්න මේකෙදි අපි අනවශ්‍ය වැඩවලට යන්නේ නෑනේ. අපි දැන් පන්තිය වැඩ කරන්න ගියා නම් ගොඩක් වැඩවලට යනවා. ඒතකොට අපිට මේක කරගෙන යන්න වෙනවා. ඕගොල්ලෝ පන්තියේදී නම් යාළුවෙක් කතා කරන්න යනවා. දැන් පොඩි නිකන් නිදිමත ගතියක් වගේ එනවා තමයි මේ කණීම යනකොට. හැබැයි ඉතින් උනන්දුව තියෙන දරුවන්ට වැඩේ හරියටම මේකෙන් කරගන්න පුළුවන්. මහන්සි වෙන්න දෙයක් නෑ. ඊතර ඉඳන් වැඩි ටික කරගන්න පුළුවන් නේ. දැන් පාසල පටන් අරගෙන ඉස්කෝලේ යන්න, දහම් පාසල් යන්න, පන්ති යන ඕක ගත්තා වැඩ වැඩි වෙලා නේ. අපි හිර වෙනවා. දැන් මේ ක්‍රමෙදි එහෙම වෙන්නේ නෑ. අපි මේ පන්ති දිගටම කරගෙන යනවා ළමයි. මේ පන්තිය දිගටම කරගෙන යන ඉරිදම චුට්ටක් ඕන නම් විනාඩි 15ක් විතර පිටිපස්සට යයි පන්ති 15ක් 20ක්. අර හවස මම 5ට පන්තිය පටන් ගන්න 11 පන්තිය ඒක පොඩ්ඩක් පිටිපස්සට ගියොත් 5 මාර වගේ වුණොත්
පහමාර ඉඳලා පොඩ්ඩක් ඕගොල්ලෝ පොඩ්ඩක් පිටිපස්සට. එච්චරයි වෙන්නේ. සුට්ටක් වැඩිපුර නිදා ගන්න නැතුව ඉන්න වෙයි. මේ පන්ති දිගටම කරගෙන යන්න. හරිනේ? අද මේක ඔයගොල්ලෝ වාසියක් වෙනවා දැන් මයි ටීචර්ස් වලින් ළමයින්ට අද පාඩම කරන එකට සම්බන්ධ වෙන්න උනේ නැත්නම් ඊට පස්සේ ගිහින් පාඩම ආපහු බලන්න පුළුවන්. රෙකෝඩින් එක තියෙනවානේ. නැවත නැවත පාඩම් බලන්න පුළුවන්. ඒ වාසියක් ඔයගොල්ලන්ට තියෙනවා. මේ වාසිය තියෙන්නේ මයි ටීචර්ස් වලින් ඉන්න කට්ටිය විතරයි. මම ගෲප් එකකින් එන කට්ටියට ඒ අවස්ථාව ලැබිලා නැහැ. සර් කියන්නේ මේ අද සිතිය ලකුණු කරන්නේ නැද්ද? කරනවා දැන් මම පටන් ගන්න ගන්නේ. පටන් ගන්න. අපි අපි දැන් මේ රූපතරණ ටික කතා කරලා පාඩම ඉවර කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මම යන්නේ 46 වෙනි එකට. දැන් රූපතරණ ටික කතා කරද්දී පෙළපොත පෙළ ගන්න රූපතරණ තින්දන ළමයි. පෙළපොතේ රූපතරණ තින්දන පෙළගෙන ගිහිල්වන බලා ගන්න. හරිනේ මෙන්න මේ පින්තූර කතා කරනවා මෙන්න මේ පින්තූර කතා කරන්නේ අපි මෙන්න මේක කතා කරන්නේ මේක පෙළපොතේ පළවෙනි පිටුවේ තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ පෙළපොතට ගිහිල්ලා විභාගයේදී ඔයගොල්ලන්ට මේ වගේ රූපතරන් දෙකක් එනවා ප්‍රශ්න හතරක් අහන මේක නම් ප්‍රශ්න දෙකයි තියෙන්නේ මේක දක්වලා තියෙන්නේ බලන්න ඒ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? ඉතින් මම අවශ්‍ය වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට උත්තර දෙන්න පෙළපොතට ගියාම ලියා ගන්න පුළුවන්. පෙළපොතේ පළවෙනි පිටුවේ අන්තිමට තියෙන මේ රූපේ. හරිනේ? මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? එතන හිස්තැනේ ලියා ගන්න. මෙතන මේ හිස්තැනේ ඔයගොල්ලෝ ලියන්න මේ රූපෙන් තියෙන්නේ මොකක්ද කියලා දැන් දන්නවා මොකද්ද තියෙන්නේ? එතන පොත. පුස්කොළ පොත. පුස්කොළ පොතක්. පුස්කොළ පොත් නැත්නම් පුස්කොළ පොතක්. අපි කලින් දවසේ පෙන්නලා තියෙන පුස්කොළ පොතක් කියන්නේ මොකක්ද කියන කාරණේ කතා කරලා තියෙනවා. ඒ තියෙන පුස්කොළ පොතක්. ඊළඟ කොටසේ අහනවා මේවායේ ලියවී තිබෙන්නේ මොනවාද? මේ පුස්කොළ පොත්වල ලියලා තියෙන්නේ මොනවද කියලා අහනවා. බලන්න මෙතන විස්තරයට ගිහලා පෙළපොතේ චූටි ඇලාකුරෙන් තියෙන ටිකේ මම කියවනවා. පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංශ කතා. වන්නහරි. පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංශ කතා තමයි මේවයි ලියලා තියෙන්නේ. හරිද? ලියා ගන්න. පුරාණ කාලයට අයත් මූලෙ මොනෙන් පටන් ගන්න? පුරාණ කාලයට අයත් සාහිත්‍ය පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංශ කතා ලියවී ඇත. තොරතුරු හා වංශ කතා ලියවී ඇත. වංශ කතා ලියවී ඇත. අපි දෙවෙනි රූපෙට යනවා දෙවෙනි රූපෙට. දෙවෙනි පින්තූරේ පෙළපොතෙන් පෙළ ගන්න තියෙන ගන්න පින්තූරේ පෙළපොතේ තියෙනවා මේ පින්තූරේ හතරවෙනි පිටුවේ තියෙනවා මේ පින්තූරේ බලන්න මෙම පින්තූරයෙන් දැක්වෙන ශිලාලිපිය නම් කරන්න. එතකොට මේ පින්තූරේ තියෙන ශිලාලිපිය නම් කරන්න කියලා කියන්නේ හතරවෙනි පිටුවේ අන්තිමට තියෙන ඇලාකුරෙන් දක්වලා විස්තර ටික නේද? ඇලාකුරෙන් දක්වලා තියෙනවා මොකක්ද අපි මේකට කියන්නේ ගල්පොත ශිලාලිපි.
බොහොම හොඳයි. මෙතනින් අපි ලියනවා ගල්පොත ශිලාලේඛනය. දැන් මේ ලියනවා වගේ මේක අද ලිව්වට පස්සේ හැමදාම ළමයින්ට මතක තියෙන්න ඕන. අයි දවසින් දවස හැමදාම ගල්පොත ශිලාලේඛනය කර ඉන්න බෑ. ඊට පස්සේ අහනවා මේ ලියා ඇත්තේ කුමන රජු දවසද කියලා. මේ ගල්පොත ශිලාලේඛනය ලියලා තියෙන්නේ මොන රජු දවසේද කියලා අහන්නේ. කීර්ති ශ්‍රී නිශංක මල්ල නිශංකමල්. ඉතරේ තියෙනව නේද? කීර්ති ශ්‍රී නිශංක මල්. එතනින් ලියවෙන්න ඕන කීර්ති ශ්‍රී නිශංක මල්. කීර්ති ශ්‍රී නිශංක මල්. ළමයි මේක මතක තියාගන්න මේ නිශංක මල්ල කියන්නේ පොළොන්නරු යුගයේ පාලකයෙක්. එයා ඇවිල්ලා ඉන්දියාවේ ඉපදිච්ච කෙනෙක්. ඉන්දියාවේ ඉපදිලා ලංකාවේ රජකම් කරපු එක්කෙනෙක්. හරි. අන්දක මේ ඊවර මාධ්‍යවල තියෙනවා මට කියවන්න ලැබුණේ නැහැ මේ ඉරිද පත්තරේ තිබුණ ලංකාදීප පත්තරේ මට මතක ඇති. ලංකාවේ ඉපදුණු ළමයි මොන මතක නම තුනේ තිරු ළමයි. එයා ඇමරිකාවේ ආණ්ඩුකාර ධූරය සඳහා තරඟ වදිනවා. ලංකාවේ ඉපදිලා තියෙනවා. හැබැයි දැන් එයා පුරවැසි භාවයේ ඉන්නේ ඔක්කොම ඇමරිකාවේ. එයා ඇමරිකාවේ ආණ්ඩුකාර ධූරයට තරඟ වදිනවා. දැන් තරඟ වදින දිනුත් එයා ඇමරිකාවේ ආණ්ඩුකාරවරයෙක් වෙනවා. හැබැයි එයාට සම්භවය ඇවිල්ලා ලාංකික සම්භව අපේ රටේ ඉපදිලා තියෙනවා. ඒ වගේ නිශංක මල්ල ඉන්දියාවේ ඉපදිලා ලංකාව පාලනය කරපු එකෙන් අපි මේක උගන්ලා දින ඕගොල්ලන්ට කලින් පන්තියකදී හතේදී කතා කරලා දින හතේදී පන්තියේදී. මේ ඇවිල්ලා කාලිංග වංශිකයෙක්. හරිද? ඉතින් මෙයාට නිතරම මෙයාට කියන්න උවමනාව තිබුණ ලංකාවේ සිංහාසනය අයිති කාලිංග වංශිකයන්ට කියලා. ඒ නිසා මෙයා ලංකාවේ විශාල ප්‍රමාණයක් සෙල්ලිපි කරවලා තිනවා. ඒ සෙල්ලිපි වල එයා කියනවා අපේ රටේ සිංහාසනය අයිති කාලිංග වංශිකයන්ට. මොකද අපේ රටේ රාජවංශ කිහිපයක් අපි හතේදී කතා කරා මෞර්ය පෙළපත, ලම්බකර්ණ පෙළපත, නේ? පාණ්ඩ්‍ය වංශය, කාලිංග වංශය වගේ අපේ රටේ විවිධ රජ පෙළපත් තිබුණා. එතකොට නිශංක මල්ල කියන්නේ කාලිංග වංශිකයෙක්. එයා භාවිත කළා අර රජවරු හඳුන්වන විවිධ සංකල්ප භාවිත කර අපේ රටේ මේ නිශංක මල්ල රජතුමා භාවිත කර සංකල්පය තමයි චක්‍රවර්ති කියන්නේ. එයා සෙල්ලිපි වල ලියලා තින්නේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා. නිශංක මල්ල රජතුමා එයාව සෙල්ලිපිය හඳුන්වන්නේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ චක්‍රවර්ති කියන්නේ ලෝකයට අධිපති. එත සක්විති කියන අදහස. මම සක්විති වෙමි. මම ලෝකයට අධිපති පාලකයායි කියන තමයි ওই නිශංක මල්ල එයාව හඳුන්වලා තියෙන්නේ. මම ඔයගොල්ලෝ මතක් වෙන කිව්වේ. මෙම ශිලාලිපිය පිහිටා ඇති ප්‍රදේශය මේ සෙල්ලිපිය අපි දකින්න තියෙන කොහෙද අපිට? පොළොන්නරුවේ. පොළොන්නරුවේ. රජරට ශිෂ්ටාචාරය පොළොන්නරුව. රජරට ශිෂ්ටාචාරයට අයත් ලංකාවේ දෙවෙනි අගනුවර පොළොන්නරුවට අද ගියත් අපිට මේ නිර්මාණ දැක ගන්න පුළුවන්. අද ගියත් මේ නිර්මාණය දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ නිර්මාණය ගලින් කරලා තිබුණු නිසා. නේ? එහෙම නැති වුණා නම් මේක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේක බලන්න ගිය වෙලාවට මේක කූටු ගන්න ගියොත් අට්ටු දාන්න ගියොත් නේ මේක විනාශ වෙලා යනවා. එහෙම කරන්න එපා. ඊළඟ මෙම ශිලාලිපියේ ඇති විශේෂත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ දීර්ඝතම ශිලාලිපිය වීම. ලංකාවේ දීර්ඝතම ශිලාලේඛනය වීම. මෙය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ශිලාලේඛනය වීම. ශ්‍රී ලංකාවේ දීර්ඝතම ශිලාලේඛනය වීම. දැන් මොන මාර්තු මාසේ තියෙනවා අපේ පරණ කණ්ඩායමට සාමාන්‍ය පෙළ විභාගනේ. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතිහාසය 2021 මාර්තු කණ්ඩායමට ලැබෙන ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ මේ වගේ රූපයක්. මේ රූපෙ මේ දන්නෙත් නෑ. මේ වගේ රූපයක් දීලා ඔය වගේ ප්‍රශ්න හතරක් නෙමෙයි රූප දෙකක් දෙනවා. ලකුණු 8ක ප්‍රශ්න හැදෙනවා හොඳට. ලකුණු 8ක ප්‍රශ්න හැදෙනවා. බලමු ඊළඟ රූපෙට ගිහිල්ලා
මෙන්න රූපේ මේ රූපේ තියෙන පෙළපොතේ ඕගොල්ලන්ගේ තුන්වෙනි පිටුවේ මේ රූපේ තියෙනවා. ප්‍රශ්නේ රූපයෙන් දැක්වෙන්නේ කවුරුන්ද? ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමි. අර එතන යට තියෙනවා ඒ රූපේ ගාව යට තියෙන විස්තරය. එතනින් ඕන උත්තර ලියන්න. ක්ලෝඩියස් ටොලමි. දැන් ඊට පස්සේ අපි අහනවා මොහු කුමන ජාතිකයෙක්ද? රෝමානුවෙක්. මොන ප්‍රශ්නයක් අපිට රෝමානුවෙක් කියලාද තියෙන්නේ බලන්නකෝ. දැන් අපි අතන අර කලින් දවසේ මූලාශ්‍ර ලියනකොට නම් ලිව්වේ මෙයා ලියලා තියෙන පොතක් ඒක රෝම මූලාශ්‍ර කියලා. හැබැයි මෙතන කියන මෙයා මොන ජාතිකයෙක්ද? ග්‍රීක රෝමානුවෙක්. නේ මෙතන ලියන්නේ කුමන ජාතිකයෙක්ද? ග්‍රීක රෝමානුවෙක්. නිකම්ම රෝමානුවෙක් කියලා ලියන්න එපා. ග්‍රීක රෝමානුවෙක්. මොහු කුමන ජාතිකයේද? ග්‍රීක රෝමානුවෙක්. ඊළඟට අහනවා මොහු ජීවත් වූ රට කුමක්ද? ඇලෙක්සැන්ඩ්‍රියාවේ. මෙයා ජීවත් වෙලා තියෙන ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ඒක තියෙන පෙළපොතේ ලියලා මොහු ජීවත් වුණේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කියලා. අපි හිතලා කියන එකක් නෙමෙයි. ඒ අර උත්තර දෙන දරුවෝ එතන බලලා කතා කරා. අනිත් ළමයින්ට බලන්න ඕනේ. මොහු සම්බන්ධ විශේෂ ක්ෂේත්‍රය කුමක්ද? භූගෝල විද්‍යාව. මෙයා සම්බන්ධ වෙච්ච විශේෂ ක්ෂේත්‍රය භූගෝල විද්‍යාව. මෙයා තමයි ලෝකේ මුල්ම ලෝක සිතියම නිර්මාණය කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 150 දී. මුල්ම ලෝක සිතියම අඳින්නේ මෙයා. මුල්ම ලංක සිතියම අඳින්නේ මෙයා. මෙයා භූගෝල විද්‍යාව පිළිබඳව තමයි මෙයාගේ වැඩි අවබෝධයක් තිබුණේ. පස්වෙනි කොටස පස්සේ කොටස් පහක් අහන්නේ විභාගෙදී නම් මම හිතන ප්‍රශ්න කොටසක් දැම්ම තව දැනගන්න ඕගොල්ලෝ. මොහු විසින් ලියන ලද ග්‍රන්ථය භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශ කෘතිය. නෑ පෙළපොතේ ඊළඟ පිටුවේ තියෙනවා අපි කලින් කතා කරලා තියෙනවා හතරවෙනි පිටුවේ තියෙනවා ටොලමි ලිව්වේ මොකද්ද? භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය ලියපු ග්‍රන්ථය. ඊළඟ රූපේ බලමු නේද? මේ රූපේ මේක. ඔයාලා පෙළපොතේ මේ පින්තූරේ තියෙනවා පස්වෙනි පිටුවේ යට ලොකු විස්තරයක් තියෙනවා. නේ? අස්ති සිරිවත් අපිරියත් ලෝයිකුත් ගුණමුලින් උතුරත් මුළු දඹදිව්හි ආදි වශයෙන් විස්තරයක් තියෙනවානේ බලන්න ඕනේ ඒවා කියවලා තියෙන්න ඕනේ. ළඟ විභාගෙට කොතනින් ආයිද බලන්න. රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? මේ රූපෙන් තියෙන පනාකඩුව තඹසන් මේ මං යටි වෙන්න ඕගලන්ට නිර්මාණය නේද? මේ කරවන ලද රජු නම් කරන්නේ පොළොන්නරුවේ බිහි වෙච්ච පළවෙනි පාලකයා. පොළොන්නරුව අගනුවර කරගන්නේ පළවෙනි විජයබාහු. ඒතර පළවෙනි විජයබාහු රජතුමා විසින් තමයි මේ පනකඩුව තඹසන්නස කරවල තියෙන්නේ. නේ? පළවෙනි විජයබාහු අපේ රට පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 1055 ඉඳලා 1110 වෙනකම් ක්‍රිස්තු වර්ෂ 1055 1110 නේ අපි ඉන්නේ දැන් 2020 කියන්නේ මීට අවුරුදු 1000කට විතර ඉස්සර කරන ලද නිර්මාණයක් මේ තියෙන්නේ. මේවා පුරාවස්තු. මේ අපි රැක ගන්නට ඕනේ නේ. මෙය පිරිනමන ලද්දේ කාටද?
සිට්නාරු බිම බුදල්නා නිලධාරියාට සිට්නාරු බිම නම් නිලධාරියාට සිට්නාරු බිම බුදල්නා නම් නිලධාරියාට බුදල්නා නම් නිලධාරියාට සිට්නාරු බිම බුදල්නා නම් නිලධාරියාට ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඉගෙනගෙන තියෙන මේ පළවෙනි විජයබාහු රජතුමා පොඩි කාලේ හැදින්නුවේ කීර්ති නැත්තම් කිත්ති කුමාරයා. එයාගේ පියා මහාසාමි මොග්ගල්ලාන මව ලෝකිතා බිසව නේ මේගොල්ලෝන්ගේ කාලේ අපේ රට ආක්‍රමණය කළා පළවන රාජේන්ද්‍ර. පළවෙනි රාජේන්ද්‍රට මුහුණ දෙන්න බැරුව රුහුණට ඇවිල්ලා මේ රජපෞල උදවිය සැඟවිලා ඉන්නකොට මේ කුමාරයා ඇතුළු රජපෞලට රැකවරණය දුන්නේ ආරක්ෂාව දුන්නේ ওই බුදල්නා කියන සෙන්පතියා නේ අර අපි කතා කරා අතේ පන්තිදී පළවෙනි විජයබාරතුමාගේ ගුණාංග පිළිබඳව නේ එයා පොඩි කාලේ විඳපු දුක් ගැහැට එයා පැහැදිලිව කියලා තියෙනවා ඒක එයාගේ උසස් ගුණාංගයක් නේ දැන් සමහර අය පොඩි කාලේ දුක් විඳපුවා අප විඳිනකොට කියන්න කැමති වෙන්නේ නැහැ නේ මේ අපේ පළවෙනි විජයබාරතුමා ගාව හොඳ ගුණාංගයක් අපේ ඉගෙනුව ඔයගොල්ලෝ 7 දී ඒවා මතක තියන් තමයි ඔයගොල්ලෝ දැන් මේ 10ට අවිල්ල ඉන්න ඕන හරිනේ මේ කුමන සියවසට ඉතිහාසයේ හැදෑරීමට ඉවහල් වේද වර්ෂ 12 වන සියවසේ මොකද රජතුමා හිටියේ ක්‍රිස්තු වර්ෂ 1110 1200ට යන්නේ. එතකොට 12 වෙනි සියවස. නේ? 12 වෙනි සියවසේ ඉතිහාසයේ හැදෑරීමට තමයි ඉවහල් වෙන්නේ. ඊට කලින් ඉතිහාසය හදාරන්න බෑ ළමයි මේකෙන්. මේකෙන් අපිට ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ ඉතිහාසය හදාරන්න බෑ. මේකෙන් හදාරන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසේ ඉතිහාසය විතරයි. අනේ අපි කියවනේ අර ඉතිහාසය හදාරනකොට ඒ මූලාශ්‍ර අපි පාවිච්චි කරන්න ඕන විචාර බුද්ධිය කියන්නේ නේ මේ පණාකඩුව තඹසන්න තරගෙන අපි ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ හෙව්වොත් හොයාගන්න බෑ මේකෙන් ලැබෙන්නේ 12 වෙනි සියවසේ දේවල් විතරයි හරි ඊළඟ පින්තූරේ තියෙනවා පෙළපොතේ ඔයගොල්ලන්ගේ 6 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ මුලින්ම තියෙන්නේ අපෙන් අහනවා රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද කියලා. ඒත් තනි උත්තරයක් දෙන රූපයෙන් තියෙන්නේ මොකද්ද මේ රූපයෙන් තියෙන්නේ මොකද හිතේ තියෙනව කියලා හරියන්නේ නැහැ. පොත බලලා උත්තරේ කියන්න ඕන හරියට. අධ්‍යකාලීන රංකාවනවා. ලේසි මේකට ඊට වඩා ලේසි. මේකට කාසියා. කාසියා. මේ තියෙන්නේ කාසියා. මොකද මම ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා මේකට තව මොකක් හරි විස්තරයක් නේ. මෙතන ලියවෙන්නේ කාසියා. දෙවෙනි ප්‍රශ්නේ අහන මං ගියාද කිව්ව ළමයින්ට මේ කාසී මුද්‍රණය කරලා තියෙන්නේ ලෝහ වලින්. මේ සඳහා භාවිත කර ඇති ලෝහය කුමක්ද? මේ මේ කාසිය හදන්න භාවිත කරලා තියෙන්නේ මොන ලෝහයද? රනින් මේක හදලා තියෙන රන් වලින් රන් කාසියක් සාක්කුවේ දාගන්න එපා රන් කාසියක් කියලා සාක්කුවේ දාගන්න එපා ඊට පස්සේ මේ හඳුන්වන්නේ කෙසේද මේ කාසිය හඳුන්වන්නේ කොහොමද කියලා අහන ඊට පස්සේ මධ්‍යකාලීන රන් කහවණුව මධ්‍යකාලීන රන් කහවණුවකි. මධ්‍යකාලීන රන් කහවණුව. ඊට පස්සේ අහනවා මෙය කුමක් හැදෑරීමට ඉවහල් වේද? පුරාණ කාලේ ආර්ථිකය හා
තාක්ෂණය හැදෑරීම. පුරාණ කාලේ ආර්ථිකය හා තාක්ෂණය හැදෑරීම. ළමයි මොකද මේ කාසියෙන් මේවයින් එළි වෙන්නේ මොනවද? පුරාණ කාලේ ආර්ථිකය ගැනයි පුරාණ කාලේ තාක්ෂණය ගැන නේ. අපි යනවා ඊළඟ පින්තූරේ බලන්න නේ. මෙන්න සීගිරිය කිව්වම මේ ටක් ගාලා මතක් වෙන්නේ මේනේ ලෝක ප්‍රකට නිර්මාණය මේ සීගිරිය සම්බන්ධයෙන් මෙම රූපයෙන් දැක්වෙන සිතුවම කුමක්ද? සීගිරි බිතු සිතුවා. සීගිරි බිතු සිතුවම්, සීගිරි සිතුවම්, සීගිරි අප්සරාවන් ලියන්න පුළුවන්. සීගිරි සිතුවම්. සීගිරි සිතුවම්. මෙම සිතුවම පිහිටි ස්ථානය කුමක්ද? මේ සීගිරි මේ ළමයි ඔයගොල්ලෝ මේ පෙළ පොතෙන් මේක බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා. මම ඉස්සෙල්ලා තන කියන්න පෙළ පොතේ මේ අපේ පළවෙනි පාඩමේ නෙමෙයි. අපි 58 පිටුවේ සර්. අන්න හරි. බොහොම හොඳයි. වුණ දරුවෙක් ඉන්නවා අපි නේ. 58 පිටුවේ තියෙනවා මේ සීගිරි සිතුවම. ඔන්න සීගිරි මේ රූපෙමයි තියෙන්නේ එතන. නේ. ඔය 58 වෙනි පිටුවේ පෙළ පොතේ. පොත පෙළ බලන්න කමන්න වෙලා ගියා. 58. ඔව් 58 වෙනි තියෙනවා. නේ. බලන්න ප්‍රශ්නේ මේ සිතුවම පිහිටි ස්ථානය කුමක්ද? මේ සිතුවම තියෙන්නේ කොහෙද? මේ සිතුවම තියෙන්නේ සීගිරියේ. සීගිරි පර්වතයේ. සීගිරි පර්වතයේ සීගිරියේ කොහටනේ? මේක තියෙන්නේ සීගිරියේ. මෙම සිතුවම් පිහිටි ස්ථානය කුමක්ද? සීගිරිය. එසේනම් මේ කවර රජුගේ වාස භවනද? කාශ්‍යප රජු. කාශ්‍යප රජුගේ වාස භවන සීගිරියේ පළමුවන කාශ්‍යප රජතුමා. පළවෙනි කාශ්‍යප රජතුමා මොහොතයි. කාශ්‍යප රජතුමා වෙන නැත්නම් පළවෙනි කාශ්‍යප රජතුමා. මොකද අපි පාඩම් ඉස්සරහට යනකොට පළවෙනි කාශ්‍යප, දෙවෙනි කාශ්‍යප, තුන්වෙනි කාශ්‍යප, හතරවෙනි කාශ්‍යපල ඉන්නවා නේ. ඒ නිසා මතක තියාගන්න එක්ක මෙයා කාශ්‍යප නැත්නම් සීගිරි කාශ්‍යප නැත්නම් පළවෙනි කාශ්‍යප. හරිනේ? දැන් 2 3 4 දැම්මොත් උත්තරේ වරදිනවා. ඊට පස්සේ මෙම සිතුවම අයත් වන සියවස කුමක්ද? මේ සිතුවම අයදෙන සියවස. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. මොකද කාශ්‍යප රජතුමා අපේ රට පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 477 495 කාලේ. කාශ්‍යපගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 477 495. පස්වන සියවස. වර්ෂ 5 වෙනි සියවස. වර්ෂ 5 වන සියවස. 477 ඉඳලා 495 වෙනකම්. ඉස්සන මාළදී 475 495 එක සියවස් වලින් නම් 5 වෙනි සියවස්. හරිනේ. අපි ගියාදී මේක කිව්වනේ මේගොල්ලන්ගේ මේ චිත්‍ර වලින් අපිට පැරණි කාන්තාවගේ ඇඳුම් පැළඳුම් මේ ආභරණ භාවිතය රූපලාවන්‍ය කටයුතු කොණ්ඩ මෝස්තර නේ ඒගොල්ලන්ගේ ආගමික විශ්වාස ඒව ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යමු ඊළඟ පින්තූරෙට. ඊළඟ පින්තූර. පෙළ පොතේ අපිට පිට කවරේ තියෙන්නේ පෙළ පොතේ පටන් ගන්න මුල් පිටුවේ තියෙන්නේ toy පින්තූරෙමයි. එහෙම නැත්නම් පෙළ පොතේ 6 වෙනි පිටුවේ තියෙන මේ පින්තූර. මේක තියෙනවා පෙළ පොතේ 6 වෙනි පිටුවේ. මෙන්න ඉන්නවා සතා. මෙන්න ඉන්නවා මිනිස්සයා නේද? අපි මේක නම් කරනවා මෙම මූර්තිය හඳුන්වන නම කුමක්ද? අශ්ව හිස සහ මිනිසා. අශ්ව හිස සහ මිනිසා
දැන් කලබල වෙලා මිනිහා ලොකුවට පේන නිසා මිනිසා සහ අශ්වහිස කියලා ලියන්න එපා. අශ්වහිස සහ මිනිසා. අශ්වහිස සහ මිනිසා. එය දක්නට ලැබෙන පූජනීය ස්ථානය කුමක්ද? විහාරය. අනුරාධපුරේ ඉසුරුමුණි විහාරය තියෙන්නේ. නේ? ඉසුරුමුණි විහාරය ඔය තිසාවැව යූරේ ඉසුරුමුණි විහාර භූමියේ පටන් ගන්නෙ නේ. අර අපි කතා කරන්නේ අටේ පන්ති ඉසුරුමුණි විහාර භූමියේ ඉඳලා මිරිසවැටි විහාර භූමිය දක්වා අද අපේ නේ බිමනේ අයිති උනේ මොනවටද? රන්මසූයනටනේ. එතකොට මේක තියෙන්නේ ඉසුරුමුණි විහාර භූමියේ. මෙයින් නිරූපිත පුජ්‍යලයා කවරෙකු ලෙස හඳුනාගෙන තිබෙන්නේ? පුජ්‍යලයා කවරෙක් ලෙස හඳුන්වන්නේ? දෙවියා. පර්ජන්‍ය දෙවියා. පර්ජන්‍ය දෙවියන්. මෙතන දෙන්නෙක් ඉන්නවා. මෙයා අග්නි, මෙයා පර්ජන්‍ය. නේ? එතන මේ මිනිස් රූපයෙන් නිරූපණය කරන්නේ පර්ජන්‍ය දෙවියන්. පර්ජන්‍ය දෙවියන්. පර්ජන්‍ය දෙවියන්. ඊට පස්සේ අහනවා මෙම කලාකෘතිය ලංකාවේ කුමන රාජධානි යුගයකට අයත්ද? මේක අයිති වෙන්නේ අනුරාධපුර රාජධානි යුගයට. අනුරාධපුර යුගයේ. තමයි එතනම ලියලා තියාගන්න මට ප්‍රශ්න දාන්න අමතක වෙලා තියෙන්නේ. මෙතන මෙන්න මෙහෙම කියනවනේ. මෙතන පෙළ පොතේ දෙන විස්තරයේ කියනවා ක්‍රිස්තු වර්ෂයෙන් 7 වන සියවසේදී නිර්මාණය කරන්න ඇත කියලා. ඒක ලියලා තියාගන්න. මේ නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. රාදටිය. දැන් සම්බන්ධ කරගන්න පුළුවන් මේක බලන්න පුළුවන් මොනවද මේ රෙකෝඩින් බලන්න පුළුවන්. හරිද? එතකොට එතනින් ඉවරයි ඒ ටික එහෙමනේ. පාඩම මෙතනින් ඉවරයිනේ. ඒ ටික රූපතරාන් ටික ඉවරයි. අපි සිටියමට ඊට පස්සේ එන්නේ සිටියමට එන්නේ දැන් මම ළමයිට වැඩක් දුන්නා ගිය සතියේ කරගෙන එන්න කියලා මතකනේ. වැඩක් දීලා තියෙන්නේ කරගෙන එන්න මොකද්ද? ගංගා ටික අපි ලකුණු කරා ගිය සතියේ. දැන් මම කිව්වා මේවයි තියෙන පැරණි නම් හොයාගෙන ඒව ලියන්න කියලා. පැරණි නම් ඔක්කොම නෙමෙයි තියෙන ටිකට පැරණි නම් ටික හොයලා ලියන්න කියලා මම දරුවන්ට කිව්වා. නේ? එතකොට මෙන්න මේ ගඟ ගිය සතියේ අපි ලකුණු කරා මතකනේ. අපි මෙයාට කිව්වේ මෙයාට අපි කිව්වේ කනගරායන් ආරු. මෙයාගේ නම තමයි කනගරායන් ආරු. හරිනේ? තමයි මෙන්න මේ ඔයගොල්ලෝ ගාව නිල් පාට පැන්සලක් තියෙනවා නම් නැත්තම් ඔයගොල්ලෝ ගාව දෙන පැන්සලෙන් හරි ලකුණු කරගෙන මෙන්න මෙතන පොඩි මෙන්න මෙතන මේ පොඩි රවුමක් වගේ තියලා පේන මෙන්න මෙතන පේනවනේ මෙන්න මෙතන. චූටි රවුමක් වගේ තියෙන ওই කනගරායන් ආරු වල පේනවනේ. කනගරායන් ආරු වල පොඩි රවුමක් වගේ පේන්න තියෙන්නේ ඔය. ඒක පාට කරගන්නකො. මම ඒක පාට කරන්න නිල් පාටින්. ඔන්න ඔතන පාට වෙච්ච ටික පේනවනේ.
එතන පාට කරලා ඉවර වෙලා පැහැදිලිව ලියා ගන්න ඕනේ. ඊතලයක් හරි දාලා සිටියම අපැහැදිලි වෙන්නේ නැතුව ලියා ගන්න ඕන ඔයි පාට කරලා තියෙන එකට. ඔයි පාට කරලා තියෙන්නේ වැවක්. හරිද? ඔය කනගරායන් ආරු වලට සම්බන්ධ වැවක් ඔයි තියෙන්නේ. අපි මේ වැවට කියන්නේ අපි මේකට කියන්නේ ඉරණමඩු වැව. හරිද? මේ ගඟ ඇවිල්ලා කනගරායන් ආරු. මෙයා කනගරායන් ආරු අපි කියද්දි ඒක ලිව්වා. මේ වැවට අපි කියන්නේ මෙතනට ඊතලයක් දාලා ලියන්න. මේ වැවට අපි කියන්නේ ඉරණමඩු වැව. ඉරණමඩු වැව. මොකද මට ඊළඟ පාඩම පටන් ගන්නකොට ලබන සතියේ ඒකේ තියෙන ඉරණමඩු සැකැස්ම කියලා එකක්. ඒතර මට ඒක අදගත් වැඩගත් වෙන ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉරණමඩු සැකැස්ම ගැන කතා කරා. හරිද? හැබැයි දැන් සිටියේ වැඩ ටික ඉවරනකොට මහා කැලෑ වගේ වෙලා තියෙන බෑ ළමයි. බොහොම පිරිසිදුව පැහැදිලිව තියෙන්න ඕන. සිටියමක් කියලා කියන්නේ ලස්සන චිත්‍රයක් වෙන්න ඕන වැඩ ටික අවසන් වෙනකොට. මම එනවා ඊළඟට තියෙන මේ පැත්තෙන් නැගෙනහිර පැත්තේ මං ගිය සතියේ ගියේ මේ පැත්තෙන් එනවා මෙන්න මේ ගඟට. මෙන්න මේ ගඟ. මං ගිය සතියේ මේ ගඟ ඔයගොල්ලන්ට කතා කරලා පෙන්නුවා මේ ගඟ මොකද්ද කියලා. මේ ගඟට අපි ගිය සතියේ නමක් දුන්න මොකද්ද? අන්නෝය. ලකුණු යාන්නෝය. මේ යාන්නෝයටම තව නමක් තියෙනවා මොකද්ද? හුරුළුව. හුරුළු වැව නෙමෙයි හුරුළු ඔය. ඔයගොල්ලෝ යාන්නෝය කියලා ලියපු තැන මම කොට පාට මාරු කරලා නේ වරහණක් දාලා ලියා ගන්න පුළුවන් නේ හුරුළු වැව කරනවා. යාන් ඔය කියන එකටම අපි තව නමක් භාවිත කරනවා හුරුළු ඔය. කුරුළු නෙමෙයි හුරුළු. යාන් ඔය ඒකට තව නමක් තියෙනවා හුරුළු ඔය. හුරුළු ඔය. දැන් ඔය මම දැන් හුරුළු ඔය මුහුදට වැටෙන තැන ඉඳලා කාටවත් ළමෝට ලකුණු කරගන්න බැරි වුණොත් කතා කරලා කියන්න ඕනේ නේ. නැත්තම් ලකුණු අත්තර දාන්න එපා. මේක විභාගෙදී ලකුණු 12ක් ලැබෙන ප්‍රශ්නයක්. හරිනේ. ලිය ඉන්න ඕනේ නෑ. ටක් ගාලා සිටියම ගත්තා. ස්ථාන ටික ලකුණු කරා ලකුණු 12. නේ. ලියන ප්‍රශ්නයක් පැය භාගයකටත් වඩා වැඩිපුර ලිව්වහම කොටස් 4ක් ලියන්න තියෙන ලකුණු 18යි. මේක ස්ථාන 12යි ලකුණු කරන්න තියෙන්නේ. විනාඩියක්වත් යන්නේ නැහැ වැඩේට ලකුණු 12ක් ගන්න පුළුවන්. හරිනේ? සිටියන් ටිකට කෙරෙන්න ඕන ළමයි. මෙන්න මේ ගඟේ මේ යාන්නෝයේ මම රට ඇතුළට මෙතන මුහුදට වැටෙන්නේ ආ. මුහුදට වැටෙන තැන ඉඳලා මම රට ඇතුළට එනකොට මෙහෙම මෙන්න මෙතනින් තියෙනවනේ ගඟේ රවුමක් තියෙනවනේ මෙන්න මෙතන රවුමක්. මෙතන රවුමක් දෙන පාට කර මගේ රවුම මෙතන ඔය රවුම තියෙන පාට කරනවා ළමයි. මොන පාට කරා නිල් පාට. මම නිල් පාට ගත්තේ නිල් පාටින් තමයි අපි වැව් ගංගා මුහුදවල් පෙන්නන්නේ ළමයි. වෙන වෙන වර්ණ ගන්නෙ නෑ. නැත්තම් පැන්සලෙන් පෙන්නන්න ඕනේ. මෙන්න මෙතන තියෙන මෙන්න මේ මම පෙන්නලා තියෙන මෙන්න මේ පෙන්නලා තියෙන හරි මේ වැව මේ නිල් පාට ගහලා තියෙන මේ වැවට අපි කියන්නේ හුරුළු වැව. එතනම අයිනේ ලස්සනට පොඩි අකුරේ මෙහෙම ලියන්න පුළුවන් මෙතනින් පොඩි අකුරේ මොම හුරුළු වැව. මම දැන් වැව් දෙකකුත් ලකුණු කරා හුරුළු වැව. අර කනගරායම් අර ඒ ආරු ගැන ආරු වල තියෙන අර වැවට කියන්නේ මොකද්ද? ඒකනේ. මේක ඉරණමඩු වැව. ඉරණමඩු වැව. මතක තියාගන්න විභාගයේදී වැව් දෙකක් ලකුණු කරන්න එනවා. හැබැයි පෙළ පොතේ ඔයගොල්ලෝගේ 10 පන්තියේ පෙළ පොතේ මම කියන්නේ සිතියන් තියෙන පිටු ටික නේද? සිතියන් තියෙනවා 11 වෙනි පිටුවේ 18 වෙනි පිටුවේ 52 පිටුවේ 101 137. හැබැයි ඔය කිසි පිටුවක වැව් තියෙනවා නම් කරලා නැහැ. හරිද? ඒ නිසා ඔයගොල්ලන්ට ගෙදර තියෙන සිතියන් පොතක් බලලා තමයි වැව් ටික නම් කරගන්න වෙන්නේ. ඔබට දීපු අච්චු පොතේ සිතියන් වල වැව් තියෙනවා නම් කරලා නැහැ. හරි මම එනවා ඊළඟ ළඟට නැගෙනහිර පැත්තෙන්
ඊළඟ අවස්ථාවට එන්නේ මෙන්න මේ ගඟට අර පාට කරපු ටික අයින් කරලා දාන්න ළමයි. මෙන්න මේ ගඟ පෙන්නන්නේ. මේ පේනනේ. මේ ගඟ මෙතනින් මේ මුහුදට වැටුණාට මේ ගඟ කොටස් වලට බෙදිලා තමයි මුහුදට වැටෙන්නේ. මේ ගඟ කොටස් වලට බෙදිලා මුහුදට වැටෙන්නේ. පේනවනේ. මේ ත්‍රිකුණාමලයේ බොක්ක කොටස් වලට බෙදිලා මුහුදට වැටෙන්නේ. පටන් ගන්න මේ ගඟ මෙතනින් මෙතනින් පටන් ගන්න. මේම ගිහිල්ලා මේම ලංකාවේ තියෙන දිගම ගංගාවනේ. අපි ගිය සතියේ මේ ගඟේ නම ලිව්වා. මෙතනින් ඊතලයක් දාලා ලිව්වා මට මතකයි. මොකද්ද? මහවැලි ගඟ කියලා ලිව්වා මේකට. නේ? දැන් මට දරුවෝ කියන්නේ මේ මහවැලි ගඟට කියන පැරණි නම මොකක්ද? මහාවාලුකා නදී. මේ ගඟට කියන පැරණි නම තමයි අනිත් දරුවෝ ලියා ගන්න ලියපු නැති ළමයි ඉන්නවනේ මහා වාලුකා නදිය. මහවැලි ගඟට අතීතේ භාවිතා කළ නම තමයි මහා වාලුකා නදිය. මහා වාලුකා නදිය. මහා වැලි ගඟ මහා වාලුකා නදිය. මහා වාලුකා නදිය. හරි. ළමයි මේ මහවැලි ගඟට මම අතු ගංගාවක් මෙන්න මේ පැත්තෙන් ළමයි හොඳට බලාගෙන ඉන්න ඕන වෙන වැඩ දැන් ඔළුව කහ කහ ඉන්න ගියොත් වතුර බොන්න ගියොත් මම මේ පෙන්නන එක මතක නැහැ. එපාර අහනවා කොහෙද කින්ද මන්ද විස්තර ගොඩයි ආ. මෙන්න මෙතනින් පටන් ගන්න මේ මහවැලි ගඟට එකතු වෙන මේ ප්‍රධාන අතු ගඟට අපි කියන්නේ අඹන් ගඟ කියලා. මේක දැන් ලියා ගන්න එපා. මතක තියාගන්න. මේ කොටස අඹන් ගඟ. මේක මහවැලි ගඟ. දැන් මේ මහවැලි ගඟට අඹන් ගඟ එකතු වෙන තැන උඩි පැත්තේ මෙන්න මේ රවුමක් පේන්න තියෙනවනේ. මෙන්න මෙතන තියෙන මේ රවුම. අපි මෙන්න මේ තියෙන වැවක්. මේ තියෙන වැවක්. ওই දුඹුටුළු වැව, තෝපා වැව කියන වැව් ඒකාබද්ධ කරලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් නිර්මාණය කරපු වැව. අපි මේකට වැව කියලා නෙමෙයි කියන්නේ නේ. මේ තමයි තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. මම පාට කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙතන මෙන්න මේ මම දැන් පාට කරන්නේ මම පාට කරලා තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. හරිද? ඔය පෙන්නලා තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. ඒකත් ඔය අයිනේ මෙතනින් අයින්තල් ලියන්න පුළුවන්. මම පොඩි ඊතලයක් මේ පැත්තට දාලා මෙතන අයිනෙන් ලියන්න. පොඩි අකුරෙන්. නේ? අකුර මේම හරහා මේම ලියන්න එපා ළමයි. මේ ඔක්කොම කෙලි මේම ලියන්නේ ආ. කෙලින් ලියන්නේ සමහරව මේම හරහා නෝම ලියන නෝම ලියන මේම ලියන මේ පැත්තට කෙලින් ලියන පරාක්‍රම සමුද්‍රය. මතක තියාගන්න ඒක හදන්නේ මහා පරාක්‍රම රජතුමා නේ. මහා පරාක්‍රම රජු වැව් 163ක් හදලා තියෙන මහා වැව්. ඒකෙන් ඊටාම ප්‍රසිද්ධ වැව දැන් හඳුනගෙන තියෙන ප්‍රධාන වැවක් තමයි පරාක්‍රම සමුද්‍රය. පොළොන්නරුවේ ගියොත් ඉතින් අනිවාර්යෙන් බලන්න යනවානේ පරාක්‍රම සමුද්‍රය. මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කරන්න බොහෝසේ ඉවහල් වෙච්ච වැවක්. ඊළඟට මේ මහවැලි ගඟට වැටෙන මෙන්න මේ අත්තේ එතන මේ අත්තේ මෙන්න මෙතනින් පේන ළමයින්ට පේනව නේද වැවක් මම ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මෙතන මම මේ රතු පාටින් පෙන්නන දැන් මෙතන තියෙන්නේ වැවක් ළමයි. හරි මේ අත්තු ගංගාවේ මෙන්න මෙතන තියෙන්නේ වැවක්. ඒක පාට කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ මහවැලි ගඟ ගාවම තියෙන තව වැවක්. මෙතන තාම මම පාට කරනවා. මොන පාටද?
අපි මේ වැවට කියන්නේ මේක ඉඳලා දාලා ගන්න එළියට මේව නේද? අපි මේ වැවට කියන්නේ මින්නේරි වැව. මේ වැවට අපි කියන්නේ මින්නේරි වැව. දැන් දන්නවා කවුද හැදුවේ කියලා. නේ? මහසෙන් රජතුමා. මේක මින්නේරි වැව. හරිනේ? දැන් මහසෙන් රජතුමාගේ රාජධානිය මෙන්න මෙතන තිබුණා අනුරාධපුරේ. මෙන්න මෙතන මහසෙන් රජු හිටියේ. මහසෙන් ඇවිල්ලා අනුරාධපුර යුගයේ පාලකේ. හැබැයි එයා හදපු මේ මින්නේරි වැව තියෙන්නේ පොළොන්නරුව. ඒ කියන්නේ පාලකයෝ වැඩ කරනකොට පාලකයෝ වැඩ කරේ මේ තමන් ඉන්න රාජධානිය තමන්ගේ අගනුවරට විතරක් නෙමෙයි මුළු රටටම සේවය කරලා තියෙනවා. නේ? ඒ කියන්නේ මිනිස්සු මෙයාට මින්නේරි දෙවියෝ කියලා කිව්වා. ඒක මින්නේරි වැව. දැන් මෙතන මම වැව තුනක් පාට කරා. මේකත් පාට කරන්න කලින් නේ? මම ලස්සනට බලන්න මතක තියාගන්න ලේසි. එක පෙළට තියෙන්නේ මේ පේලියට තියෙන්නේ මේ උරුළු වැව මින්නේරි වැව අර අක්කම සමුද්‍රය. ඔම ඉරක් ගන්නවා මේක පෙළට තියෙනවා. හරි. හරි. මම යනවා ඊළඟ ගංගාවට ළමයි. ඊළඟ ගංගාවට මම එනවා. නැගෙනහිර වෙරළෙන් එන්නේ. මෙන්න ඊළඟ ගංගා මෙන්න මෙතන මේ. අපි ගියාද මේක ලියුවා ගල්ඔය කියලා එවනේ. අපි මේ ගඟේ නම ලිව්වා ගල්ඔය. මෙයාට තියෙන පරණ නම. නේ? ගාල්හ ගංගා. ඔව් ගාල්හ. ගාල්ල නෙමෙයි ගාල්හ. ල නෙමෙයි හ. ගාල්හ නදිය. ගාල්හ නදිය. ගල්ඔයට කියනවා ගාල්හ නදිය. යාට කියනවා ගාල්හ නදිය. ගාල්හ නදිය. මේ ගඟෙත් මේ මෙයාගෙත් මෙන්න මේ හරිය ලොකු ජලාශයක් තියෙනවා මම වෙනස කියලා දෙන්නම්. මෙතන මෙන්න මේ හරිය ලොකු ජලාශයක් තියෙනවා. මේකේ ලොකු ජලාශයක්. අපි එකට කියන්නේ ගල්ඔය ජලාශය නැත්නම් සේනානායක සමුද්‍රය කියලා. අපි අද ලකුණු කරන්නේ නැහැ ඒක. ඒක අඳින්න වෙනවනේ ඕගොල්ලන්ට. අපි වෙනම ලකුණු කර දෙන්න දෙන්න පස්සේ. ඊට මම ඊළඟ ගඟට මෙන්න මේ ගඟ මෙයා. අපි මේ ගඟ ලකුණු කරේ ගිය සතියේ කුඹුක්කන් ඔය කියලා. නම් මුහුදට වැටෙන කුඹුක්කන් ඔය. කුඹුක්කන් ඔය. තියෙන කුඹුක්කන්. හරි? දැන් කුඹුක්කන් ඔයට කුඹුක්කන් ඔය කියලා කියනවා. කුඹුක්කන් ඔයට කුඹුක්කන් ඔය කියලා කියනවා. කුඹුක් කන්න නදිය කියලා කියනවා. ඕනෑම තැන ලියලා තියාගන්න තරෙන් නමක්. කුඹුක්කන් ඔය තමයි වර්තමාන කියන්නේ. අතීතේ භාවිත කරලා තියෙනවා කුඹුක් කන්න නදිය. කුඹුක් කන්න. හරි වචනේ. කුඹුක් කන්න නදිය. කුඹුක්කන් ඔය වර්තමාන. අතීතේ කුඹුක් කන්න නදිය. කුඹුක් කන්න නදිය. ඊට මේ ගඟ ගාවට අපි ආයි මේක. අපි ගිය සතියේ මේ ගඟ පුතේ නම් කරේ මොන නමින්ද? මැණික් ගඟ. මැණික් ගඟ. ඒතර මැණික් ගඟට කොහමද අපි කියන පැරණි නම? මැණික් කන්දර නදී. අවුදේ? කන්දර නදී. කප්පර කන්ද නදිය. කප්පර කන්ද නදිය. අපුරු හරිය ලියා ගන්න ඕනේ. කප්පර කන්ද නදිය. තනි වචනේ කප්පර කන්ද නදිය. කප්පර කන්ද. කයනු අල්පයනු පයනු රයනු කයනු අල්නයනු දයනු. හරිනේ? කප්පර කන්ද නදිය. කප්පර කන්ද නදිය කියලා කියන්නේ නම් මැණික් ගඟට. මෙන්න මේ ගඟට ඊට පස්සේ අපි ගිය සතියේ මෙයාව නම් කරා මේ ගඟ නම් කරා කිරිඳිඔය කියලා. මෙයාට අපි කිව්වේ කිරිඳිඔය. මේ කිරිඳිඔයට කියන පැරණි නමක් තියෙනවා. ඒ තමයි
කරින්ද නදිය. කිරිඳි ඔය කරින්ද නදිය. කරින්ද නදිය. කරින්ද නදිය. අපි එනවා මේ ගඟට. මේක ලොකු ගඟක් ළමයි. මේ ගඟේ පොඩි විශේෂත්වයක් තියෙන ළමයි. මේ ගඟට මේ අතු ගංගා එකතු වෙනකොට බලන්න මෙන්න මේ අත් ඇවිල්ලා මේ ප්‍රධාන ගඟට එකතු වෙනකොට ඒක ඔයගොල්ලෝ දල වශයෙන් හිතන්න ඕන. එතන මේ ප්‍රධාන ගඟට මේ අතු ගංගාව එකතු වෙනකොට කෝණයක් හැදෙනවා. ඒකට ඍජු කෝණාශ්‍රයක් වගේ. අංශක 90ට හැදෙන ඒවා. දැන් මේවයි නෑනේ බලන්න. මේකට මේ ගඟට මේ අත් එකතු වෙනකොට මෙතන හැදෙන කෝණය සුළු කෝණය. හරි? දැන් මේ ගඟට මේ අත් එකතු වෙනකොට හැදෙන්නේ මෙතන සුළු කෝණයක්. හැබැයි මේ ගඟේ තියෙනවා මෙතන හැදෙන්නේ මේක හැදෙන්නේ මෙතන දල වශයෙන් ඍජු කෝණයක්. මෙතන හැදෙන්නේ දල වශයෙන් ඍජු කෝණයක්. මෙතන හැදෙන්නේ දල වශයෙන් ඍජු කෝණයක්. ඒතකොට මේ ගඟ නිකන් කොටු වගේ පේන්නේ. මේක අපි කියන ජාලාකාර ජල වාහනය කියලා. ඒක මට තියාගන්න ඉතර වැදගත් නෑ ඔයගොල්ලෝ. මේ තියෙන්නේ වලවේ ගඟ. මෙයාට පරණ නමක් තිබුණා මොකද්ද? වලවේ ගඟට අපි ඉස්සර කොහමද කිව්වේ? මහා නදී. වන නදිය. වනරාජ නදිය කියලා තියෙනවා නේ. අපි එක නමක් ලියාගමු. වලවේ ගඟට කියලා තියෙනවා වන නදිය. වන නදිය. වනරාජ නදිය කියලා තියෙනවා. එච්චර යට යන්න ඕනේ නෑ. වන නදිය. වලවේ ගඟ. වන නදිය. පස්සේ මේ තියෙන්නේ මාතරි මුහුදට වැටෙන නිල්වලා ගඟ. අපේ කවුරු ළමයි මේ නිල්වලා ගඟට පැරණමක් ලියවද පුතේ? කවුරු ලියලා නැන්නේ? ලියවද? නිල්වලා ගඟට කවුරුවත් ළමයි පැරණමක් වල ලියවද? නීලවාල නදී. නීලවාල නදී. නිල්වලා ගඟ කියන එකට නීලවාල නදී. ඔය පරණ පොත්වල එක ඒවා තියෙනවා. සමහර ඒවා පොඩි වෙනස්කම් තියෙන ඒවා ගණන් ගන්න එපා එච්චර නේ. නීලවාල නදී, නිල්වලා ගඟ. ඊට පස්සේ මේ තියෙන්නේ කළු ගඟ. ලොකු ගඟක් පේනවනේ. මෙතන නිකන් මුල්ලුවක් වගේ අතු තුනක් තියෙනවා නේ. මුල්ලු මෙතනත් මුල්ලුවක අතු තුනක් තියෙනවා. මුල්ලු දැකලා තියෙන පොළඹුරු කරන දැන් වගා ගන්න පොඩි අත් මුල්ලු තියෙනවා නේද? මේ කළු ගඟටත් වර්තමානයේ කළු ගඟ අතීතයේ මේකට කියපු නමක් පුතේ මට කියන්න බලන්න. කන්හ නදී. ඔව් කන්හ නදී. නැත්නම් කාල ගංගා. කාල ගංගා නේ. කන්හ නදී. කන්හ නදී. කන්හ නදී. ඔය දැන් කළු ගඟ මුහුදට වැටෙන තැන කියන්නේ කාලතිත්ත කියලා. කන්හ නදී. කාල්හ නදී කියලා කියනවා. කාල ගංගා කියලා කියනවා. මේ තියෙන්නේ කැලණි ගඟ. නේ? මේ කැලණි ගඟට අපි ඉස්සර කොහොමද? කල්යාණ නදී. කැලණි ගඟට ඉස්සර කිව්වේ කල්යාණ නදී. කල්යාණ නදී. කල්යාණ නදී. මෙතන ළමයි තියෙන්නේ කොළඹ. මේ රට එළියට වගේ එන තැන මෙතන තියෙනවනේ මෙතන මේ රට එළියට වගේ එන තැන මෙතන කොළඹ. මේක කැලණි ගඟ. මේ තියෙන්නේ මීගමු. මෙතනින් මේ තියෙන්නේ හලාවත. දෙකම එක වගේ. මේ හලාවතයි මීගමුව එක වගේ තියෙන්නේ. මේ කොළඹ මීගමුව හලාවත. මෙයා දැදුරු ඔය. මේ තියෙන්නේ දැදුරු ඔය. මේ දැදුරු ඔය. නේ. දැන් 2016 17 18 19 විභාග තියෙනකොට අවුරුදු දෙකක්ම අහලා තියෙන දැදුරු ඔය.
ළමයින්ට ලකුණු කරන්නකෝ දැදුරු ඔය. දැදුරු ඔයට අපි අතීතේ භාවිත කළ නම තමයි පුතේ ජජ්ජර නදිය. ජයනු ආල් ජයනවා ජජ්ජර නදිය. හරි ලියා ගන්න ඕනේ. ජජ්ජර නදිය. ජජ්ජර නදිය. දැදුරු ඔය. ළමයි නේද ජජ්ජර නදිය දැදුරු ඔය. ඊට පස්සේ මේ තියෙන්නේ මී ඔය. මේක අපිට විභාගෙදී විතර වැදගත් වෙන ගමකුත් නෙමෙයි. මේකට භාවිත වෙන කරෙන් නමක් මට නම් අහුනේ නැහැ. ඔයගොල්ලන්ට කවුරුත් ලැබුණාද කියලා දන්නේ නැහැ. මී ඔය. ඊට පස්සේ තියෙන ගඟට එනවා අපි මී ඔයෙන් පස්සේ. මෙන්න මේ ගඟ මෙන්න මෙතනින් පටන් අරගෙන මෙතනින් මේ පැත්තෙන් පටන් අර මේ දඹුල්ල පැත්තේ සීගිරිය කිට්ටුවේ මේ පැත්තෙන් පටන් අරගෙන නේ එහෙම ගලාගෙන ඇවිල්ලා පුත්තලම අර්ධද්වීපේ උඩ කෙළවර ගාවින් මුහුදට වැටෙනවා. තේරෙනවද? මේක ඇවිල්ලා පුත්තලම අර්ධද්වීපේ. ඒකේ උඩ කෙළවර ගාවින් තමයි මුහුදට වැටෙන්නේ. අපි මේ ගඟට ගිය සතියේ කිව්වා කලා ඔය. මම මේක කිව්වත් වගේ මට මතකයි නේද? කලා ඔයට ඉස්සර අපි ගෝණ නදිය. කලා ඔයට කිව්වේ ගෝණ නදිය. ගෝණ නදිය. කලා ඔයට කිව්වේ ගෝණ නදිය. අපි ගෝණ නදිය. හරිද? ළමයි කලා ඔයේ ජලාශ දෙකක් පෙන්නලා තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතනින් තව ජලාශයක් තියෙනවා මේ. මේක ඉදි කරන්නේ මේ මම රතු පාටින් පෙන්වන තියෙන ජලාශේ මේ වැව ඉදි කරන්නේ ධාතුසේන රජුරු. එතන මතක් කරගන්න මොකද්ද කියලා. මෙතන තියෙන මේ කලා වැව මේක කලා ඔය ඔන මේ දැන් විභාගයේ ලියන ළමයින්ට වරද්දලා පුතේ. මේ ස්වභාවිකවනේ මේ ගඟ හැදිලා තියෙන්නේ මේක කලා ඔය. මේක මේ ස්වභාවික නිර්මාණයක් කලා ඔය. ඒතර කලා ඔය මෙතෙන්දි හරස් කරලා නේ වේල්ලක් දාලා වතුර පුරවල ධාතුසේන රජුරුව මෙතන හදනවා කලා වැව. ඔන්න මේක පාට කරලා මෙතනින් පොඩි අකුරෙන් ලියලා තියාගන්න කලා වැව කියලා. පාට කරලා පෙන්නන්නම්. එන්න මේ වැව. පාට කරලා පෙන්නලා තියෙන මේ පෙන්නලා තියෙන කලා වැව. පොඩි අකුරෙන් ලියන චූටි අකුරෙන් කලා වැව කියලා මෙව ලියන්න. නැත්නම් මේ උඩ ලියලා කලාව මහ අකුරෙන් ලියලා මේ මින්නේර උඩින් හැම යන්න එපා. කලා වැව කියලා පොඩි අකුරෙන් ලියන්න. දැන් පුළුවන් පොඩි අකුර ලියන්න දැන් 10 ළමයි 10 ඉන්න ළමයි. පොර මේ අපි තාපව මේ කලා ඔය දිගේ දැන් කලා වැවේ ඉඳලා කලා ඔය දිගේ මුහුද පැත්තට යනකොට ආයිත් මෙන්න මෙතනක් තියෙන. පේනවනේ මේ මෙතනක් තියෙන වැවක්. නැත්තම් ජලාශයක්. මොන පාට කරන මේ තියෙන ජලාශයක්. මේ ජලාශය පාට කරනවා. නිල් පාටින් පාට කරා අපි ජලාශය. මෙතන ජලාශය. අපි මේ ජලාශයට කියන්නේ රාජාංගනය වැව. මෙයාගේ නම තමයි මෙතන තියෙන පොඩි අකුරේ මේම. රාජාංගනය වැව. සමහර පොත්වල රාජාංගන ජලාශය කියලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. රාජාංගනය වැව. එතකොට මම දීලා තියෙන සිතියමේ ඔයගොල්ලන්ට කලා ඔයට සම්බන්ධ වෙච්ච වැව් දෙකක් තියෙනවා. කලා වැවයි රාජාංගනයේ ජලාශය. රාජාංගනයේ වැවයි. ඊට පස්සේ මම යනවා ඊළඟ ගඟට ළමයි. ඊළඟට තව එක ගඟයි අපිට තියෙන්නේ මේ දීපු සිතියමේ. හොඳේ. සිතියමේ නැත්නම් ලංකාවේ ගංගා මීට වඩා තියෙනවා. මේ දීපු සිතියමේ අපිට ඊළඟට තියෙන ගංගාව ගාවට මම යන්නේ. එන්න මේ ගඟ. එතනින් පටන් ගන්න. මේම ගමන් කරලා මේම එතනින් මුහුදට වැටෙනවා.
උඩ තියෙන මෙතන තියෙන මන්නාරම දූපත මෙතන පේන්නේ නැහැ ඕගොල්ලන්ට. මෙතන තියෙන මන්නාරම දූපත නේ. මේ තියෙන්නේ මල්වතු ඔය. මල්වතු ඔයට අපි අතීතේ භාවිත කර නම තමයි කදම්බ නදිය. මෙයාට අපි කියනවා කදම්බ නදිය. කදම්බ නදිය. ඒ මල්වතු ඔයටත් කේටත් කදම්බ නදිය. මල්වතු ඔයට වර්තමානයේ භාවිත වෙන්නේ මල්වතු ඔය නැත්නම් අරුවියාරු. අතීතේ මේකට භාවිත කරේ අපි මේ ගඟට ඉස්සර කිව්වේ කදම්බ නදිය. මේ ගඟ ඔක්කොටම හොඳේ මේ ඔක්කොම ගඟටම මේ මුළු ගඟටම කිව්වේ කදම්බ නදිය. මේ එක එක අතු වලට වෙන වෙන නම් තියෙනවා ළමයි. ඒව ගැන නෙමෙයි මම කතා කරන්නේ ප්‍රධාන ගඟ. කදම්බ නදිය. හරිද? දැන් උතන ඔන්න අපි ගංගා ටික ඉවරයි. තව වැව් තියෙනවා 3ක් ලකුණු කරන්න. එකක් ලකුණු කරාම ඒකේ තව මේ දැන් මම ලකුණු කරාට වඩා වැව් තියෙනවා. මම ඔයගොල්ලන් මේ තියෙන ටික ලකුණු කරේ හරිනේ. මෙන්න මෙතන තියෙනවනේ වැවක්. මේ මෙන්න මෙතන මේ මෙන්න මෙතන පේනවනේ මේ මල්වතු ඔය මුහුදට වැටෙන තැන ටුක්ටක් මෙයයි. මම පාට කරනවා. මේ වැවේ විශේෂත්වය තියෙන වැව තියෙන ළමයි මේ පෙරළබඩ දනිතලාව. ලංකාවේ අනෙක් වැව් තියෙන්නේ අභ්‍යන්තර තැන්නේ. ලංකාවේ තියෙන වෙරළබඩ දැන්න අභ්‍යන්තර මධ්‍යම කඳුකරේ කියලා. දැන් මේ අනිත් අපි ලකුණු කරපු වැව් තියෙන්නේ අභ්‍යන්තර තනිතලාවේ. අර අපි කලින්ම ලකුණු කර ඉරණමඩු වැවයි මේ දැන් ලකුණු කර මෙන්න මේ වැවයි තියෙන්නේ වෙරළබඩ තැන්න. හරිද? අපි මේ වැවට කියන්නේ යෝධ වැව. මෙතනින් ලස්සන පොඩි අපුරේ. මේ වැවේ නම යෝධ වැව. අපි අතේ පන්ති ළමයින්ට ඉගෙනුවේ අර තේක්කම් වමුන ස්ථාවර වේල්ල මල්වතු ඔය වවුනියාවේදී නේ තේක්කම් වමුනෙන් ආරම්භ වෙන ඇලෙන් වතුර ගෙනත් පුරවන්නේ යෝධ වැවට. මේක යෝධ වැව. එතන තියෙන යෝධ වැව. අර යෝධ වැව යෝධ ඇලගියලෙකුත් තියෙනවා. ඔක යෝධ වැව. ඊට මම ගඟ දිගේ රට ඇතුළට ආවොත් දැන් මම මුහුදයිනේ ඉඳලා ගඟ දිගේ රට ඇතුළට ආවොත් මම රට ඇතුළට ඔහම එනකොට ගඟට සම්බන්ධ නැතුව ගඟෙන් එළිය පැත්තේ වෙන මෙතනින් වැවක් තියෙනවා. ගඟෙන් එළිය තියෙන්නේ ගඟට ඍජුව මේ වගේ. ගඟෙන් එළිය මේ දැන් මෙයා ගඟෙන් එළිය තනියම නෙමෙයි. දැන් මෙයා ගඟට සම්බන්ධයි. මෙයා ගඟට සම්බන්ධයි. මෙයා ගඟට සම්බන්ධයි. මෙයා ගඟෙන් එළිය. මෙන්න මෙයාත් තියෙන්නේ ගඟෙන් එළිය. මෙන්න මෙතන. මේ අනුරාධපුරේ මේ වැව තියෙන්නේ. මම පාට කරන මේ වැව මේ ගඟෙන් එළිය ඉන්න එක්කෙනා. හරි. මෙන්න මේ පාට කර මෙන්න මෙතන පාට කරපු වැවට අපි කියන්නේ මේ පැත්තෙන් ලියලා තියාගන්න පොඩි අකුරෙන්. මේ වැව ඔයගොල්ලෝ වැඩි අහලා නැහැ. මේ වැවට කියන්නේ නුවර වැව. හරිද? මම ඒක ආපහු අතු කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ වැවට මෙන්න මේ රතු පාටි මන් ඩොට් එකේ මෙන්න මේ වැවට කියන්නේ නුවර වැව. නුවර වැව. හරිද? දැන් නුවර ගාව මෙහෙ එන්න එපා. මේ මහා නුවර එන්න එපා. මෙන්න නුවර වැව. මේකට කියන්නේ නුවර වැව. මෙතන නෙමෙයි මේක නුවර වැව. තව එක වැවක් තියෙනවා මෙතන මෙන්න මේ තියෙන වැව මේ මල්වතු ඔයමයි තියෙන්නේ මල්වතු ඔය මෙන්න මේ වැවන පාට කරනවා මම ළඟට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ දැන් පාට කරපු වැව මෙන්න මේ වැවට අපි කියන්නේ මෙන්න මෙයාට නාච්ච දුව වැව මෙයාට කියන්නේ නාච්ච දුව වැව මම ගංගා ටික තමයි මට කියලා දෙන්න ඕනකම තිබුණේ. හැබැයි මම සිටියේ මේ තිබුණු වැව් ටිකත් ලකුණු කරා ඕගොල්ලන්ට. ඒක එකක් ලේසියිනේ. දැන් ලස්සනට එකපාරටකින් ගංගාවල පැරණිනම් ටික ලියලා තියෙනවා. ඔව්. කියන්න පුතේ.
එපාර තව පාටකින් පැරෙන්නන්ට කියලා ලියලා තියෙනවා නිල් පාටින් පාට කරලා මේ සිතියමේ තියෙන වැව් ටික අපි ලකුණු කරලා තියෙනවා. හරි. සිතියමේ තියෙන වැව් ටික අපි ලකුණු කරලා තියෙනවා. මම අර පාට ටික අයින් කරලා දානවා. අර වැවේ නම් පොඩ්ඩක් කියන්න පුළුවන් තාම. මේ වැවේද මේකේද? අන්තිම එකේද පුතේ? ඔව් සර්. මේකේ නාච්ච දුව වැව. නාච්ච දුව. නාච්ච දුව වැව. සර් ඔව්. කලාවට උඩින් ලියපු වැව මොකද්ද? මේකද? මේක රාජාංගනය වැව. නැත්තම් රාජාංගන හරිද? රාජාංගනය අත රාජාංගන ජලාශය. මෙතන වැවක් නෑ ළමයි. මෙතන වැවක් නෑ. හොඳේ මෙතන ගඟ දෙකට බෙදලා මුහුදට වැටෙන තැන එතන තියෙන්නේ. මෙතන මේක ලකුණ වැවක් තියෙනවා. එතන වැවක් නෑ. හරිද? රොන්න අපි පාඩම ඉවර කරලා ළමයි. ලබන සතිය අපි අලුත් පාඩම පටන් ගන්නනේ. හරිනේ? ඒ අලුත් පාඩම අපිට ගොඩක් වැදගත් වෙන පාඩමක්. තමයි අලුත් පාඩමට එන්නේ දෙවෙනි පාඩම. ඒ දෙවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම. ශ්‍රී ලංකාව ජරාවාස වීම නෙමෙයි. ශ්‍රී ලංකාව ජනාවාස වීම. ලංකාව ජනාවාස වීම කියන පාඩම තමයි පටන් ගන්න තියෙන්නේ. මේ පාඩම හොඳට කියව ගන්න ඕන ළමයි. මේකේ මුල හරිය ටිකක් පැහැදිලි වෙන්නේ නැති වෙයි. ඒ දෙපාරක් විතර කියවුවොත් පාඩම හොඳට තේරෙනවා ඔයගොල්ලන්ට. දෙපාරක් විතර කියවුවොත් හොඳට තේරෙනවා පාඩම. ඒකේ තියෙනවා අපිට මේ ප්‍රාග්ඓතිහාසික යුගය කියලා එකකුයි పూర్ව ඓතිහාසික යුගය කියලා එකකුයි මුල් ඓතිහාසික යුගය කියලා එකකුයි. නේ? ඔය 11 වෙනි පිටුවේ තියෙන ස්ථාන 11 වෙනි පිටුවේ තියෙන ස්ථාන 116ක් ලකුණු කරනවා. ස්ථාන 116ක්. ඒ ස්ථාන 116න් අඩුතරමේ රතු පාට ලොකු ඩොට් තියෙනවනේ. රතු පාට ලොකු ඩොට් තියෙන ටිකවක්වත් තනියම ලකුණු කරන්න පුරුදු වෙන්න ඕනේ. ගංගා තියෙන සිටියමක. ස්ථාන 116ම ලකුණු වැඩි හොඳයි. නේ? එච්චර දේවල් කරගන්න බැරි වෙයි. ඒ පුළුවන් ටිකවත් ලකුණු දෙවෙනි පාඩමට ටියුට් එකක් දෙනවද? ඔව් ටියුට් එක දෙනවා. මම අපිට ටියුට් එක ලැබෙන විදිය ඕගොල්ලන් දැනුම් දෙනවා. මේ සතිය කියන්නේ අදින් මේ සතිය ඉවරයි නේ. ලබන සතියේ ඇතුළත සවුන ඉඳලා දිවි දවස් දෙකක් ඇතුළත ටියුට් එක ලැබෙයි ඕගොල්ලන්. ලැබෙන ක්‍රමයක් තියයි. ටියුට් ගන්න පුළුවන්. ටියුට් එක අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. ඒකේ තියෙන ප්‍රශ්න වලට පෙළ පොතෙන් උත්තර හොයලා ඉරියට ගන්න. එතකොට මට පාඩම කරන්න ලේසි. ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. නැත්තම් මේ පළවෙනි පාඩම ඉවර කරා වගේ අපිට මාසෙන් ඉවර කරන්න බැරි වෙයි දෙවෙනි පාඩම. ඒක ටිකක් වැඩි. මට ප්‍රශ්නෙට උත්තරේ විතරක් කියන් යනවනම් සති දෙකකින් පාඩම ඉවර කරන්න පුළුවන්. අපි මේ පාඩම පොඩි පොඩිව කතා කරනවානේ ගියාම නේද? මේකේ තියෙනවා මේ ගල් ගුහාවක් මේ පාහියන්ගල ලෙන කියලා. අපි මේකට කියන්නේ. මීට වසර 38000කට කලින් අද ඉඳලා වසර 38000කට කලින් මේ රටේ මිනිස්සු වාසය කරපු ගල් ගුහාවක්. මේක ඇතුළේ තියෙන දැනට විවිධ කාලවකවානු වලට අයිති මිනිස් ඇට සැකිලි අපි සොයාගෙන තියෙන 9ක්. මේ ගැන චූටි අදහසක් අපි දුන්නා 6 දී ඔයගොල්ලන් 6 පන්තියට ආපු වෙලාවෙම වගේ ශ්‍රී ලංකාව ජනාවාස වුණා හෝමෝ සාපියන්ස් කියන දැන පොඩ්ඩක් මේ අපි කතා කරා කිදුරුවල බෙලිලගයි පාහියන්ගල ලෙනයි. හැබැයි ඊට වඩා ගොඩක් විස්තර අපි දැන් කතා කරන මේ පාඩමේ. ඒකට ඔයගොල්ලෝ දන්නවා මේ නම සඳහන් කරත් මේ පොත නිර්මාණය කරද්දී ඉන්නවා වැදගත් චරිතයක්. ලංකා ඉතිහාසයේ වෙනසකට ලක් කරපු පුජ්‍යලේක් මේ පොතේ මෙතන තියෙන මේ මහාචාර්ය රාජ් සෝමදේව කියන එක නේ මෙතන. මහාචාර්ය රාජ් සෝමදේව එයා තමයි මේ අපි හිතන් හිටිය ඉතිහාසයේ අපේ රට ජනාවාස කරේ විජය ඇතුළු පිරිස කියලා. විජය ලංකාවට එන්නේ ක්‍රිස්තු පූර්ව 547. හරි.
කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න වසර 544ට කලින් තමයි විජය ලංකාවට ආවේ. මේ දැන් අපි කියනවා අපේ රට ජනාවාස වෙලා තියෙන්නේ විජයගෙන් නෙමෙයි මීට වසර 1,25,000කට කලින් අපේ රට ජනාවාස වෙලා තියෙනවා. දැනට තියෙන සාක්ෂි වලින් මීට වසර 1,25,000කට පෙර අපේ රට ජනාවාස වෙලා තියෙනවා. ඒ කියන්නේ තහවුරු කිරීම කරන්න ඔය රාජ් සෝමදේව කියන මහාචාර්යවරයා ක්‍රියාගේ සොයාගනින්න ගොඩක් මේ දෙවෙනි පාඩමේ තියෙනවා. හරිද? මේ විජය පත්තරෙත් මම දැක්ක ලිපි වගේක් පළ වුණා. නේ? net fm එකෙත් මම වැඩසටහනක් ගියා මොනවාරි unlimited history කියලා වැඩසටහනක් ගියා නේද? ඔයගොල්ලෝ බලන්නේ නැහැ වහන්නේ නැහැ. නේද? ඒව බලනවා නම් අහනවා නම් මේ පාඩම ගොඩක් වැදගත් වෙන දේවල් තියෙනවා. නේ? එහෙනම් අපි අදට පාඩම ඉවර කරනවා. ඉතින් නතර කරනවා. විනාඩියක් විතර තව දීලා වෙලාව නේද? ලබන සතියේ නම් අපි අලුත් පාඩමක ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවට අයිබෝවන් සර් thank you sir අයිබෝවන් සර් අයිබෝන්